හරි. True or false regarding the anti-venom for snake bite in Sri Lanka. Anti-venom එකක් ගැන මේ කතා කරන්නේ. ඒකේ තියෙන මොනවද? ඒ කියන්නේ serum එකක් නේද? Anti-venom අපි කියනවාකට ABS කියලා. Anti-venom serum. It is effective against envenoming in hump nose viper. හරි, hump nose viper bite. හරි. දෙවෙනි එක තමයි reassurance of the snake which victim is recommended before anti-venom treatment is started. Right. Right. A small test dose of antivenom is recommended before giving this intravenous antivenom. A dose of 10 vial in 100 ml of distilled water is suitable initially as antivenom therapy. Demonstrable coagulopathy is essential before standing antivenom therapy. හරි, මේකේ ඉතින් මේකේ මේ උග්‍ර ප්‍රශ්නයක් නේද? මේක ඇත්තටම මේ මෙඩිකල් ස්ටුඩන්ට් වල දෙන ප්‍රශ්නයක් කමන්නේ. මේ ඔයාලගෙන් අහන්නේ මේ මේකේ සරල කියන්නේ ඔයාලගේ සාමාන්‍ය දැනුම තමයි නිරීක්ෂණය කරන්න තියෙන්නේ. හරි, අපි බලමු එහෙනම් මේක කොහොමද මේකට උත්තරේ දෙන්නේ කියලා. හරි. Hari, palawan එක is effective against envenoming hump nose viper. Howද hump nose viper කියන්නේ? හතරද කියන්න පුළුවන්ද? අපිට පොළඟ viper කියන්නේ නම් කවුද? එයා ටොයිලට්. ලංකාවේ මයික් එක කොන්ද? Hari. Nanti kaget. Oh. Hari. Kian balan. Hump node කියන්නේ සර් පොළ ගන්න එක පොළ එලි පොළ ඈ hump node දැන් මෙහෙම එකක් ආවම එරෙනවනේ ඈ මෙහෙම ප්‍රශ්නයක් තියක් ටිකක් දරුණු ප්‍රශ්න පේපර් එක ක්ලියර් කරන්න ඕන ඈ නෝනේ පේපර් එක ඔව් පේපර් එක ක්ලියර් කරන්න ඕන මම දාලා තියෙන පේපර් එක පේන්නේ නැද්ද ඔයාලට පෙවුන සර් නිකන් බොඳ වෙලා වගේ පෙවුන දැන් හරිද මම ටිකක් ලොකු කරන්න හරි හරි මොන ප්‍රශ්න දැන් ගන්න සයින් කරනකොට හරිද right දැන් පේනවාද හැමෝටම හරි කියන්න බලන්න එහෙනම් කවුද මේ hump nose viper කියන්නේ පොළඟ නේද කවුරුරි අසිත තමයි ඒක දන්නේ නේ දැකලා ඇති මෙයා මම පෙන්නන්නේ අගේරි මයික් එක ඔන්නලා අපි මෙහෙම යමු මම බලන්න අති මම රත් පෙර ඈ දැන් ලයිට් එකේ තමයි හැමදාම මේ සක්කේ මඩ අප්කෝට අති මේ රත් පෙර ඔයාලා රත් පෙර නේද ඒක ගානේ රත් පෙර කොත් එක මගේ අධික මයික් එක ඔන් වෙලා මම ඔයාලට පෙන්නන්නකෝ hump nose viper හරි මේ පොළඟ තමයි හරිද මම ඉන්න මම පෙන්නන්නේ මේ මෙයා තමයි hump nose viper හරි එකලා තියනවා නේද
හරි නේද? පේනවද මාව? මේක පේනවද? ඔව් පේනවනේ. බලන්න. ඔව්. මේක ඇවිල්ලා ලංකාවේ ඉන්න කොමන්ම වයිපර්. හරි? සාමාන්‍ය සර් ඒක කුණ කටුව නේද? කුණ කටුව කියන්නේ මොකක්ද නේද? මේ කුණ කටුව කියලා කියනෝ නේද සර්? මෙන්න මෙයා. ඔය ඒක තමයි කුණ කටුව කියලා කියන්නේ. මොන කටුවද මේ? ඔව් කුණ කටුව කියන්නේ ඔකට තමයි සර් අපේ පැත්තේ ඉන්නේ ඕක. මෙයා කුණ කටුව. ඔව් කුණ කටුව ඒනට එක විසයි මේ ඉදිමින කාපුවම සෑහෙන කාලයක් නෑ එච්චර හුඟක්ම විස නෑ පොළඟ තරම් විස නෑ නමුත් එක විසයි කුණ කටුව. සිංහල නම ගමු ඕකනේ. කුණ කටුව අයි මට මේ නම හුරු නෑ. කුණ කටුව කියලා කියන්නේ අපේ පොළඟ වගේම තමයි කුණ කටුව. කුණ කටුවනේ. හරි. හරි හරි. කුණ කටුව තමයි. හරි හරි. ඒක තමයි නම. හරි. මට කියන්නකෝ මේකේ මේ මගේ එකට අපි සාමාන්‍යයෙන් ABS එකක් දෙනකොට හරි ඇන්ටි වෙනම් සීරම් එකක් මම ABS එකක් ගන්නවා. ABS එක. සාමාන්‍යයෙන් ඇන්ටි වෙනම් සීරම් එකක් දෙන්න කලින් අපි මේ සතාව බේරන්න වෙන්න ඕනද? ඉතලාම ඔව් සතාව පෙන්වන්න නෑ සර්. සතාව පෙන්වන්න ඕනේ. හරි. සතාව පෙන්වන්න. right. මේ තමයි ABS එක. මට පේනවනේ. මේක තමයි common ABS එක. මේකේ තියෙනවා බොටකෝ injection මේ ඔක්කොම තියෙනවා. හරි මේ බොටකෝ injection. දැන් ඉක්පාර exam එකේ අහලා තිබ්බා. ඔහොම යනකොට ගැලේ යනකොට මේ මෙයාට මේ අපි හිතමු ස්ටෙරයිල් බොටකෝ injection එකක් තිබ්බේ නැහැ. නැත්තම් මොකද කරන්නේ මේ ABS එක විතරයි තියෙන්නේ. දැන් මොකද කරන්න කියලා අහනවා. කියන මඩ වතුරෙන් හරි මේක ඉන්ජෙක්ට් කරන්න වෙනවා ඒ වෙලාවේ හිතුවේ. මේක තමයි යාළගේ උත්තරේ. හරිනේ? ඉතින් ඔයාලත් ඒක දැනන් ඉන්න ඕනේ AVS ගැන කියද්දි. හරි? right. මට ඕන මේ AVS ගැන ඉන්නේ මේ ටික. Antivenom is traditionally made up of collecting venom from the relevant animal. මේ සතාගේ venom එක එකතු කරලා අපි මොකද කරන්නේ? මේක අපි ඉන්ජෙක්ට් කරනවා තව සතෙකුට. ඉන්ජෙක්ට් කරපුවා එයාගෙන් හැදෙන ඇන්ටිබොඩි ටික තමයි අපි මේකට ගන්න. හරිනේ? right. මේක ඇවිල්ලා මොකද්ද? සීරා එකක්. මේක ඇවිල්ලා වැක්සින් එකක් නෙමෙයි. මේකේ තියෙන්නේ ඉමුනෝග්ලොබියුලින්. හරි? right. මේ ප්‍රශ්නෙට අපි යම් මෙන්න මේ විදිහට. මොන ප්‍රශ්නේ තියෙනවද? It is effective against envenoming in hump nose viper. මෙයාට AVS එක හරියද? මොකද කියන්නේ? බලද උත්තරේ කට්ටක් ගල් දෙන්න. හරියනව නේද සර්? හරි උත්තරේ හරි. මෙයාට මේකට පොළඟ හරි කුණ කටුව ණය හරි ඒ සියලු දේම මේකේ ඔව් මාපිලා මේ ඔක්කොටම මේකේ තියෙනවා කොමන් ඇන්ටි වෙනම් එකක් තමයි මේකේ තියෙන්නේ. හරි රයිට්. උත්තරේ හරි. දෙවෙනි එක බලන්න. Reassurance of snake bite victim is recommended before anti-venom treatment is started. මොකද කියන්නේ? කියන්නේ මේ අපිට මේ සර්පයා කාපු මිනිසයා is reassurance recommended before anti-venom treatment is. හරි හරි. මෙයා දෙන්න කලින් මේක දෙන්න කලින් මෙයා ඉස්සලා මෙයා පිරිසිදු කරලා ඒවා ඔක්කොම කරලා ඉන්නේ. right. A small test dose of antivenom is recommended before giving the intravenous antivenom. IV එකක් දෙන්න කලින් small test dose එකක් දෙනවා. ඔව් අපි allergic reaction වලට බලන්න ඕනේ සර්. අනිවාර්යෙන් දෙන්න ඕනේ. මේ කවුද මේ PHI මහත්තයා නේද? ඔව් සර්. මනසිංහ. හරි. ඔයා උදේකද ලිව්වේ? මේ මම ලිව්වේ හවස් එක සර්. හවස් එක නේ. නෑ හවස් එක මම ලිව්වේ. හසිත ලිව්වේ හවස නේ. හවස් ලිව්වේ. හරි. හරි. ඊට පස්සේ අපි යම් මේකේ ඊළඟ එකට ඉසංක අහගෙන ඉන්නේ. ඉසංක. ඔව් සර්. කවුරු හරි පෙරලනවා, දඟලනවා, සද්ද එනවා ඌ ගාලා. හරි. A dose of 10 vial 100 ml of distilled water is suitable initially as antivenom therapy. හරි. මොකද කියන්නේ මේකේ උත්තරේ? ඈ 100ක දාලා තමයි 100ක දාලා තමයි අපි මේක ඉන්ජෙක්ට් කරන්නේ. හරිද? ඒ කියන්නේ වයල් 10කට දානවා සර්. නෑ 10 vial
a dose of 10 vial hari in 100 ml distilled water is suitable initially as antivenom therapy මොකද 10 vial ඉන්ෆියුෂන් එකක් 10 වයිල් කියලා infusion එකක් ඉන්ෆියුෂන් එකක් විතර හදලා දෙන්න ඕන කියන්නේ නේද සගේ vial 10ක් අර කියන්නේ vial 10ක් මිලිලීටර් 100ක් distilled water a dose of 10 vials vial 10ක් in 100 ml of distilled water is suitable initially as antivenom therapy ඔයාලට උග how do you give an antivenom injection ඔබලන්නකො හරි මෙතින් antivenom should be diluted in appropriate volume fluid and give push injection over 10 to 15 minutes අපිට දෙන්න හරි hello හරි AVS එක හරි කියන්නේ සාමාන්‍යයෙන් IV infusion එකක් තමයි දෙන්නේ සාමාන්‍යයෙන් කියනවා push injection over 10 to 15 minutes හරි or by intravenous IV එකක් දෙන්නවා over 30 to 60 minutes හරි මේකේ කියනවා epinephrine එකක් ලෑස්ති කරන් ඉන්න කියලා අයියේ anaphylactic reaction එකක් එයි කියලා ආව බයිට නේ right ඒක රෙඩි කරන් ඉන්න ඕනේ right මේකේ දෙන විදිහ දකින්න මේ හසිත කොහොම සාමාන්‍ය ඔයාලා පාවිච්චි කරන්නේ මේක මටත් ඒ තරම් ඒක ගැන ලොකු දැනුමක් නැහැ. හරි ඒ කියන්නේ මේ දෙන විදිය මම කිව්වා මේක 10 ml distilled water vials කියන්නේ 10 ml එකක තියෙන 10 ml නේ ඒක ඒකෙන් 10ක් දාලා 10ක් දාපුවම 100යි නේ ඒකට දාලා මේව කරලා dissolve කරලා දෙනවා කියලා නේ කියන්නේ නේද? ඔව් ඔව් අයි එකක් දෙනකොට කොහොමද 100ක තමයි දෙන්නේ සර්. 100ක දෙන්නේ. හරි හරි. right right. එහෙනම් හරි. මේවා නර්සින් කියන්නේ මේක ඇත්තටම පාවිච්චිලා මේක දන්නේ නැහැ. හරි. right 10 ml මේක උත්තරේ හරි එහෙනම්. right demonstrable coagulopathy demonstrable coagulopathy is essential before starting an antivenom therapy. මොකද කියන්නේ? ඔව් කියන්නේ. ඔව් සර් PTINR එකක් කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ ලේකට යනවා කියලා බලන්න කියලා ඔව් අපර දෙන්න.
හරි නේද වැඩේ? මොකද්ද මේ demonstrable coagulopathy කියන්නේ? කාටද කියන්න පුළුවන්ද? is essential before starting the antivenom therapy. මොකද්ද මේ කියන්නේ? කාටද අදහසක් තියෙනවද? නැද්ද කට්ටිය? එහෙනවද? ඔව් සර් ඇහෙනවා. මොකද්ද demonstrable coagulopathy කියන්නේ? ඒක ඕක දැන් ඇත්තටම එක්සෑම් එකේදී යොම ආවොත් එහෙම ඉතින් ඔයාලට තේරෙන්නේ නැහැ. හැබැයි මට කියන්නේ coagulopathy කියන එකවත් අඩුම තරමේ. මොකද හිතෙන්නේ? ඒ දැන් රුධිරේ කැටි ගහන එක කැටි ගහන එකක් ගැන තමයි මේ කියන්නේ. මොකද්ද demonstrable කියන්නේ? කාටද කියන්න පුළුවන්? ඉතින් කනිකන් හොල්මන් වෙලා වගේ නෙමෙයි. අනේ නෑ සර් ඒක. ඒ කියන්නේ මෙහෙම මේක ගත්තාම සාමාන්‍යයෙන් මේ කැටි ගහෙන්න පුළුවන්. හරි? ඒක අපි ඊට කලින් මේ බලන්න ඕනේ එහෙම වෙනවද කියලා. මේ කියන්නේ කැටි ගැසීමෙන් හින්දා කියන්නේ. කැටි ගැහිමෙන් හින්දා එන ප්‍රශ්න එනවද කියලා බලන්න ඕනේ. මොකද දෙන්න කලින්. දැන් ඊට පස්සේ මෙහෙම වෙලා කැටි ගැහුනොත් එහෙම මේක ඊට වඩා බරපතල තත්ත්වයක් එනවා. නේද? සාමාන්‍යයෙන් මේ මොකක්ද අහපු ප්‍රශ්නේ මම INR එකක් නේද? අහුන්නේ. Demonstrable coagulopathy is essential before starting antivenom therapy. Antivenom එකක් දෙනකොට හරිද? මෙන්න මේක අපි බලන්න ඕනේ. coagulopathy. අසිත මේව බලනවද ඔයාලා දෙනකොට සාමාන්‍යයෙන්? අසිත නැද්ද? ඉන්න වඩස INR එකක් අතර මොකද කතාව? හිටිය INR එකක් කරනවා නේද සාමාන්‍ය. අන්න හරි. INR එකක් කරනවා. හරි. ඒ කියන්නේ මේක දෙනකොට කැටි ගහන තියෙන ප්‍රවණතාවය වැඩි නම් අපි මේවා දෙන්න යන්නේ නැහැ ඇන්ටිවෙනම් එක. ඒකෝ ඒකත් එක්ක අපි දෙන්න ඕන තව මේ ඇන්ටිකොගුලන්ට් එකක් අපිට දෙන්න වෙනවා. හරි නේද? සාමාන්‍යයෙන් මේක කරනවා අපි ඇන්ටිවෙනම් එක දෙන්න කලින්. හරිද නැද්ද? හරිද? බලනවාද එහෙම ඒවා? හරි සර් බලන්න ඕන නේද? බලන්න අනිවාර්යෙන් මේක බලන්න ඕනේ. හරි මේක ඉතින් ඇත්තටම මේ ප්‍රශ්නේ මේ ගොඩාක් ලාගේ ෆාමිස්ලා නෙවෙයි මේක නර්සින් කෙයා වලට තමයි මේක තියෙන්නේ. ඒ වුණාට සර් අර D ප්‍රශ්නේ සර් D කොටස D එකේ තියෙන dose of 10 vials කියන්නේ venom vials වෙනම වයල් 10ක්. ඔව් වෙනම වයල් 10ක්. ඒතකොට venom වල 10ක් අපිට ඩවුන්ලෝඩ් කරන්න නැතිව දෙන්නේ සර්. එහෙමනේ. වයල් 10ක්ම වෙනම වයල් 10ක්ම දෙනවද නැන්නේ? ඩිස්ටිල් අර අස්තෙස්සලා අදහස් කරේ ඩිස්ටිල් වෝටර් 100ට අරගෙන එකක් දිය කරනවා කියන එකනේ. එහෙම නේ හරි. 10 vials වෙනම එකේ 10ක් දී කරනවා කියලා. එතන තියෙන්නේ වෙනම් එකේ 10ක් කියලා තියෙන්නේ. වෙනම් එකේ නෙමෙයි දෙන්නේ එකක් දිය කරන්නේ 10කට. 10. ඒතකොට ඒක වැරදි. ඒක වැරදි වෙන්න ඕනේ. එකක් තමයි දිය කරන්නේ 10ක. ඩෝස් 10ක් දෙන්නේ නැහැ. ඔව් එකක් නේද? ඩෝස් 10ක් දෙන්නේ නැහැ. අසිත ඩෝස් 10ක් දෙනවද එකවර? නෑනේ. නෑ නෑ සර්. එකයිනේ දෙන්නේ. එකක් 100ක දිය කරන්නේ. එක කොහමද 100 ඉන්ෆියුෂන් එකක් දාලා දෙනවා. එහෙම තමයි දෙන්නේ ඔය. බලමු. සාමාන්‍යයෙන් අපි ඕකේ ඒක පටලන්න විතර තමයි දීලා තියෙන්නේ ඒක. හරියට කියනවාද කියලා. ඩිරෙක්ට් එකක් දෙනවා නම් කෙලින්ම මිලිලීටර් 10ක ඩිරෙක්ට් දෙන්නේ. හරිද? එහෙම නැත්නම් අර වගේ මිලිලීටර් 100ක මේ සේලයින් හරි මේ ඩිස්ටිල් වෝටර් හරි ඒ වගේ දිය කරලා තමයි එක ඩෝස් එකක් දෙන්නේ. මේකේ තියෙන්නේ ප්‍රශ්නේ ඩෝස් 10ක් කියලා නේද? මමත් ඒක ගානක් ගියේ නෑ. ඩෝස් 10ක් මේ ඩෝස් 10ක් තියෙන්නේ මෙතන තමයි අවුල තියෙන්නේ. ඩෝස් 10ක් නෙමෙයි. එතන අවුල තියෙන්නේ. එක වයල් එකක්. ඩෝස් වයිල්ස් කියන්නේ. එක වයල් එකක්. ඔව්. එක වයල් එකක් 100 ml මේවා කරලා දෙන්න. හරිනේ? එහෙනම් මේක වැරදි. ඉන්ජෙක්ෂන් එක දෙනවා නම් එක වයල් එකක් 10 ml වලට දී කරන්නේ. 10 ml. ඒක මේ ඩිරෙක්ට් එකක් දෙනකොට. වයල්. ඔව් ඉන්ෆෙක්ෂන් ඉන්ෆියුෂන් එකක් දෙනවා නම් තමයි ඉන්ෆියුෂන් එකේ තමයි අර විදිහට දෙන්නේ. හරි? මේක කියලාම තියලා මේ තියෙන්නේ. සාමාන්‍යයෙන් මෙතන ඒක පෙන්වන්නේ නැහැ නේද? සාමාන්‍යයෙන් මිලිලීටර් 10 මේ තියෙන 10 මේවා එකක්නේ. මේකේ දිය කරලා තමයි අපි ඩිරෙක්ට් මේවා එකක් දෙන්නේ. ඉන්ෆියුෂන් එකක් දෙනකොට අර විදිහට දෙන්න ඕනේ. 100ක දිය කරලා. හරි සර් thank you. හරිනේ හරිනේ රයිට් රයිට්. අපි ඒ ප්‍රශ්න වල උත්තර හරිනේ දැන්. මෙයා හරි එක හරි ඒ හරි හරි ඊට පස්සේ
B හරි C test dose එකක් දෙන්න ඕනේ before giving small test dose එකක් දෙන්න ඕනේ. C හරි D වැරදි E හරි හරි හරිනේ ඔය ටික ගන්න. ඕක ඉතින් ෆාමසිස්ට්ලාට ඔක උගන්වන්නේ නැහැ කොහෙවත්. හරිද? හැබැයි ඉතින් මෙහෙම එකක් තියෙනවා. මේ ලීෆ්ලට් අරන් බලන්න ඕනේ. ඒකයි ඔය අදහස් කරන්නේ. ලීෆ්ලට් ගන්න කියන එක තමයි මේ කියන්නේ හැමදාම. හරි ඊළඟට යන්න. True or false? Neighboring hydrochloride is an anti-muscarinic antispasmodic. කාටද මේක දුන්නේ මම මේ ප්‍රශ්නෙට උත්තරය ලියන්න කියලා දුන්නද කාට හරි? මට දුන්නේ සර්. හරිද මේක හෙව්වද නැද්ද? True sir. මේක ඔයා උත්තරය එවලා තිබ්බද මට නෑනේ. නෑ සර් එව්වේ නැහැ. කමන්නේ. ඔයා පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්නකෝ අපි අහන් ඉන්න කොටස් ගාලා. හරි. පළවෙනි එකට උත්තරේ true. නේද? True. Neighboring hydrochloride is an antimuscarinic antiseptic. Right. Antispasmodic කියන්නේ අනිත් ඒවාට අටක් ගාලා. Antispasmodic මතකද? Neborine, hyoscine, propanthelene, ඊට පස්සේ alvarine, peppermint oil ඔය පහ මතක තියාගන්න අනිවාර්යයි. මොනවාද? Neborine, alvarine, hyoscine butyl bromide, ඊපස්සේ propanthelene, ඊපස්සේ peppermint oil. ඔය ටික මතක තියාගන්න. හරි නේද? Right. Folic acid useful in the treatment of hepatitis C. මොකද මේ folic acid? Folic acid. හරිද? deoxycholic acid. ඔක තියෙන්නේ මේ deoxycholic acid කියලායි තියෙන්නේ මේ hospital වල. හරි? folic acid කියලා නෙමෙයි තියෙන්නේ. හරි? මොකද කියන්නේ ඔයාලා? folic acid කියන්නේ ඇත්තටම මේ අපේ ඇඟේ natural තියෙන එක ඒක ඇවිල්ලා bile acid එකක්. හරි? මේක hepatitis C වලට හොඳයිද නැද්ද කියලා අහන්නේ. folic acid useful in the treatment of hepatitis C. මොකද කියන්නේ? False. මොකද එහෙනම් දෙන්නේ ඇයි false කියන්නේ? ඇයි false කියන්නේ? මේක ඇත්තටම දෙන්නේ liver function අවුල් වුණාම තමයි මේක දෙන්නේ. හැබැයි hepatitis C වලට මෙහෙම එකක් අපි පාවිච්චි කරන්නේ නැහැ. මොකද කියන්නේ? කවුද? ඔයාගේ උත්තරේ මොකද්ද මේකේ? උත්තරයක් තියෙද? False sir. hepatitis C cancer liver disease එක නෙමෙයිද කියන්නේ? liver disease එකක් තමයි. liver enzyme වලට බලපාන්නේ AB. හරි? hepatitis B, hepatitis A. C එක enzyme liver enzyme. ඔව්. මේ liver enzyme defect වල තමයි colic acid වැදගත් වෙන්නේ. හරි deoxycholic acid. හරි? එතකොට ඔතන hepatitis A හරි B හරි තිබ්බනම් උත්තරේ හරියනවනේ. ඔව් AB දෙනවා නම් මේක හරි. මේ C වලදී වෙන්නේ සාමාන්‍යයෙන් hepatitis C කියලා අපි කියන්නේ. ඔයාලා පොඩ්ඩක් සර්ච් කරන්න hepatitis C වල liver enzyme සම්බන්ධ කතාවක් නෙමෙයි එන්නේ මේක. මම බලන්න. hepatitis ඔයාලා ඒක චෙක් කරාද නැහැ? ඉතින් hepatitis C is a liver infection caused by the hepatitis C virus. මේක infection එක liver infection එකකින් දෙන එකක්. enzyme වල ප්‍රශ්නයක් නෙමෙයි මේක. ඒ කියන්නේ virus එකක්. ඒ කියන්නේ C virus එක infect කරපුවාම spread through contact with blood from infected person. හරි? ගොඩක් දෙනෙක් මේකින් තමයි infect වෙන්නේ. මේක enzyme වල ප්‍රශ්නයක් නෙමෙයි මේක. AB එන්නේ liver enzyme වල ප්‍රශ්නයක් හින්දා. මේක උත්තරේ වැරදි. හරිද වැඩේ? අල්ලගත්තද? නැද්ද? hepatitis A කියන්නේ virus එකක් නේ. virus තමයි. virus ඒක ආපුනම liver enzyme තමයි වෙනස් වෙන්නේ. මේ C එකට liver enzyme නෙමෙයි වෙනස් වෙන්නේ. ඒක කෙලින්ම infection එකකින් ඉඳ inflammation එකක් එනවා. ඒකයි hepatitis C කියලා කියන්නේ. inflammation එක විතරයි නේද? ඔව්. හරිද? Teliprazine acid මේක උත්තරේ B එක වැරදි. Teliprazine acetate is useful in the management of bleeding esophageal
varices. හරිද? මොකද කියන්නේ? ටෙලිප්‍රසින් අහලා තියෙනවා ටෙලිප්‍රසින් ගැන? බැලුවද නිකන් හරි කෝ කවුද? මේක මේ ප්‍රශ්නේ කරේ? ටෙලිප්‍රසින් ටෙලිප්‍රසින් ගැන අහලා තිබ්බද? මොකද්ද මේක වා හෙව්වේ? මොකද්ද? ඔයාලා අහලා තිබ්බ වැසොප්‍රසින්, ටෙලිප්‍රසින් මේවා මොනවද? ඇත්තටම මොකද්ද? මේවා ඇවිල්ලා බ්ලඩ් වෙසල් වල මේ බ්ලඩ් වෙසල් හකුලවන්න පාවිච්චි කරන ඩ්‍රග් එක. හරි? ලෝ බ්ලඩ් ප්‍රෙෂර් එකක් තියෙන කෙනෙක්ට මේවා අපි පාවිච්චි කරනවා. හරි? ඉතින් මේ ලෝ බ්ලඩ් ප්‍රෙෂර් එකක් තියෙද්දි ප්‍රෙෂර් එක වැඩි කරන්න අපි වැසොප්‍රසින්, ටෙලිප්‍රසින් ඒ වගේ ඩ්‍රග්ස් ICU වලදී සාමාන්‍ය මෙඩිකල් ලෝඩ් වලදී මේවා පාවිච්චි කරනවා. ඉතින් ප්‍රෙෂර් එක අඩු වෙච්ච ගමන් ඒක වැඩි කරන්නයි මේක දෙන්නේ. හරි? සාමාන්‍ය මේක ගොඩාක් මේ එපිනෙෆ්‍රින් කියන්නේ අපි ඇඩ්‍රිනලින් විදින්නේ. හරි? අන්න ඒ වගේ එකක් එක්ක සාමාන්‍ය මේක මේ ඒ ඇඩ්‍රිනලින් වලින් කරන කාර්යයෙන් මේකෙමුත් වෙනවා කියන එකයි කියන්නේ. හරිද? ඒකින්ද ගොඩාක් වෙලාවට මේක වැදගත් වෙනවා යුරිනේෂන් වැඩි කරන්න. හරි? right. ඔකට උත්තරේ හොයන්න බලන්න ඕන. තප්පරයක් දෙන්නද? හරි නේද? ඒවද උත්තරේ? ආවද? ටෙලිප්‍රසින් වල uses. මේක කියන්නේ ටෙලිප්‍රසින් acetate is useful in the management of bleeding esophageal varices. මොකද මේ esophageal varices කියන්නේ තුවාල රුධිර වහන වෙන මේ අන්නශ්‍රෝතේ තුවාල වලට මේක හොඳයි. හොඳයිද මේක අන්න එතනින් තමයි අල්ල ගන්න ඕනේ. හොඳයිද? හොඳයි සර්. බ්ලීඩින් එක ප්‍රිවෙන්ට් වෙනවා නේද? බ්ලීඩින් වලකිනවා. එහෙමද කියන්නේ? ඔව්. හරි. හරි. සාමාන්‍ය මේකෙදි මේ අපි blood flow එක දැන් අඩු වුණාම මේක වැඩි කරන ප්‍රෙෂර් එක වැඩි කරන එකනේ කරන්නේ. සාමාන්‍ය ප්‍රෙෂර් එක වැඩි වෙන්න මේ ඉසොෆේගස් එකේ එන අවස්ථාන්වලදී සාමාන්‍යයෙන් ඒ වගේ තැන්වලදී බ්ලීඩින් අඩු කරන්න මේක වැදගත් වෙනවා. හරි. සාමාන්‍යයෙන් බ්ලඩ් වෙසල් සංකෝචනය කරන්න මේක ගොඩක් වැදගත්. ඒ වගේම මේ තෙන්දී විශේෂයෙන් අන්න ස්රෝතයේ තියෙන සැපියුම වැඩි කරන්නත් මේක වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් ඒතර බ්ලීඩින් වෙනවා කියලා අපි හිතන්නේ. සාමාන්‍යයෙන් බ්ලීඩින් අඩු කරන්න මේක ඕන වෙනවා ගොඩක් මේ ඉසොෆේගියල් වෙරිසස් වලදී. ඒ කියන්නේ ගොඩක් BP ලා මේක පාවිච්චි කරනවා. හරි. යාළගේ ඩ්‍රග් ඔෆ් චොයිස් වගේ තමයි ටෙලිප්‍රසින් පාවිච්චි කරන්නේ. හරිද? ඉතින් දැන් මොකද කියන්නේ මේකට උත්තරේ? ඒක හරි. 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 right. එහෙනම් ඒ උත්තරේ තමයි. ඊළඟට ඕලිස්ටැට්. මම ඉස්සර නිතරම කියන ඩ්‍රග් එක. හරි ඕලිස්ටැට්. right. ටක් ගාලා වල ඕලිස්ටැට් ගැන සර්ච් කරලා මට තප්පරයක් දෙන්න. ඒක හරි නේද? හරිද වැඩේ? උත්තරේ හරිද? හරි ඕලිස්ටැට්. සර් උත්තරේ හරි. හරි. ඇයි මේ ඕලිස්ටැට් වලින් මොකද්ද වෙනස? මොකද්ද විශේෂත්වය? ෆැට් එක ඇබ්සෝර්බන් එක අඩු කරලා ෆැට් පිට කරනවා නේද සර්? ඔව් ඕලිස්ටැට් විතර කොහේ ක්‍රියාත්මක වෙන්නේ? ආමාශය. ගට් වල. ආමාශයේද ඉන්ටෙස්ටයින් එකේද? ඉන්ටෙස්ටයින් වල. ඕ බලන්න ඕලිස්ටැට්. ඉන්ටෙස්ටයින්. මේ තියෙන්නේ ඕලිස්ටැට්. ඕම් බලා ගන්න මේක පේනව නේද? හරි.
ඔව් හැම වෙලේම වෙනස්. මේ ප්‍රශ්න කරද්දී හැම වෙලේම සර්ච් කරන්න. හරි. හරි බලන්න. Reversibly inhibiting the gastric and pancreatic lipase. Lipase lipid බිඳවට්ටන gastric. enzyme එක. හරි. මොනවා කරනවද? එයා inhibit කරනවා reversibly. These lipase have an important role in the digestion of dietary fat. Dietary fat මේකනේ අර doctors ලා මේවා මේ ඔය party වලට යනකොට මොකක් බීලා තමයි යන්නේ. Right? They work by breaking down the triglyceride into absorbable free fatty acid and monoglyceride. හරි? ඒ කියන්නේ මේකේ සාමාන්‍යයෙන් මේ triglyceride උරා ගන්න මට්ටමට පත් කරනවා. හරි? monoglyceride බවට පත් කරනවා. ඒ ඇවිල්ලා lipase වලින්. හරි? දැන් lipase inhibit කරපුවාම ඒක වැඩේ වෙන්නේ නැහැ. උරා ගන්න බැරි වෙනවා. ඉතින් ඒක තමයි වෙන්නේ. මේක සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙන්නේ කොහෙද? හරි. මේ තියෙන්නේ කොලිස්ටැට් වල මේකත් බලන්න. pancreatic lipase. ඒක pancreas එකෙන් lipase ස්‍රාවය වුණාම අර gastric lipase උත් තියෙනවා. ස්‍රාවය වුණාම කොහෙටද යන්නේ? මේක intestine එකටත් යනවා. ආමාශයේදීත් මේක ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ තැන් දෙකෙන් ක්‍රියාත්මක වෙනවා කියන්නේ නේ. හරි. right. එහෙනම් අපි මේකට උත්තරය යන් Olister reduce absorption of dietary fat. හරිනේ වැඩේ? උත්තරේ හරි. තව ඩ්‍රග් එකක් තියෙනවා. හරි. බලන්න මෙතන තියෙන ඩ්‍රග්ස් ටික common drugs නෙමෙයි. බලන්න ගොඩාක් uncommon drugs ටිකක් තමයි මේ අහලා තියෙන්නේ. නේද? මේ හැමදාම අහපු එකම ප්‍රශ්න අහලා නැහැ ගිය අවුරුද්දේ. uncommon ඒවා වැඩිපුර අහලා තියෙනවා. හරි මේ බෝරින් අපි common පාවිච්චි කරන්නේ folic acid නෑ, ටෙලිප්‍රසින් නෑ, Olister ටෙලිප්‍රසින් අඳුරලා දුන්නේ 2014 වගේ 15 වගේ. හරි. Olister right. ඊපස්සේ තවත් ඒ වගේම එකක්. මේක නම් brand name එකක්. හරි. මොකද මේ තියෙන්නේ? Proctosidyl suppositories are useful in the treatment of constipation. මොනවද proctosidyl කියන්නේ? දැන් ඔන්න ඔක ප්‍රශ්නේ. ඕක දන්නවා හැබැයි ෆාමසි එකේ වැඩ කරපු කෙනෙක්. ඕක දන්නේ නැහැ හොස්පිටල් වල ඉන්න කට්ටිය. මොකද කියන්නේ? කවුරු හරි ෆාමසි එකේ වැඩ කරනවද? නෑ. අර රෙකෝඩ් බුක් එකේ ෆිල් කරා නම් ඕක පුළුවන්. මොකද්ද? මොනවද ඒකේ තියෙන්නේ? proctosidyl. මොනවද තියෙන්නේ? suppository එකක් තමයි දෙන්නේ. මොනවද ඇද්ද ඔකේ? ස්ටීරොයිඩ් එකකුයි ලෝකල් ඇනස්තටික් එක. ස්ටීරොයිඩ් එකකුයි ලෝකල් ඇනස්තටික් එකකුයි තියෙන්නේ. හරි. මොනවද එතකොට ඔය දෙක මොකටද පාවිච්චි කරන්නේ? හිමරොයිඩ් වලට හිමරොයිඩ් වලට. ඇයි ඒ හිමරොයිඩ් වලට දුන්නාම මේකේ රෙක්ටල් පයිල් එහෙම නැත්නම් ඇතුලෙන් එන මේ අර ගෙඩි ඒ කියන්නේ වාහිනියක් ඉදිමිලා හරි උද ශිරාවක් ඉදිමිලා එන ෆයිල් එක මොනවා කරනවද? ඒක මේ ඩ්‍රග් එකේ ඉන්න ප්‍රදාහයේ ඉදිමුම අඩු කරනවා. හරි. ඒක තමයි කරන්නේ. අනිත් එක තමයි මේකේ දැනෙන්න අරින්න. ඒ කියන්නේ ඉඩ ඒ කියන්නේ මේ සංවේදනය අඩු කරනවා. හරි. ඒකින්ද අපිට දැනෙන ඒ කියන්නේ වේදනාව අඩු වෙනවා. ඒකයි ඔය ඇනස්තටික් එකකුයි ස්ටීරොයිඩ් එකකුයි තියෙන. සාමාන්‍යයෙන් තියෙන්නේ මේක හයිඩ්‍රොකෝටිසෝනුයි. හරි. සාමාන්‍ය සින්කෝකේන් කියලා එකක් තියෙනවා. සින්කෝකේන් ඒන්නේ සින්කෝකේන් ඒන් එකක්. මම ටයිප් කරන්න වේද ඒක? මොන පිස්සුද නේද? බැලුවද මේක නිකන් හරි? පොඩ්ඩක් ඉන්න. ඉතින් මොනම වයිට් බෝඩ් එක ගන්න. හරි. සින්කෝකේන්. මොනවද තියෙන්නේ එතකොට මේකේ? සින්කෝකේන්. සින්කෝකේන්. හරි. හරිනේ. ඕකයි අය මොකක්ද තියෙන්නේ? හයිඩ්‍රොකෝටිසෝන්. ඔය දෙක තමයි ඔගේ තියෙන්නේ. මේක කෙලීම අපි දෙන්නේ හිමරොයිඩ් වලට. හරි. කියන්නේ රෙක්ටල් ෆයිල්. ඒ කියන්නේ ලෝකල් ඇනස්තටික් ඩ්‍රග් එකක් මේකේ තියෙනවා. ස්ටීරොයිඩ් එකක් තියෙනවා. ඉතින් මේක කසන එක ඒවා අඩු වෙන්න හරි අර වගේ ෆයිල්ස් වල දිමුම අඩු වෙන්න මේක ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා මේක අපි පාවිච්චි කරනවා හිමරොයිඩ් වලට. හැබැයි constipation වලට නෙමෙයි. හරි. හරිද වැඩි?
හසිත හරියද මේකට උත්තරේ එතකොට? false නේද සර් එතකොට? false. ඒක false constipation වලට නෙමෙයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලා හිතන්නකෝ. ඔයාලා ෆාමසි එකේ ට්‍රේනින් උනේ නැත්නම් මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න බෑ. හරි? නේද? මේක මොකද්ද කියලා කල්පනා කරන දැන් කවදාකවත් බ්‍රෑන්ඩ් නේම් දාලා තිබ්බේ නෑ පේපර් එකකට. මෙච්චර කාලයකට දාලා තිබ්බේ නෑ. දැන් ඕම බලන්න ගියොත් බ්‍රෑන්ඩ් නේම් එකකුත් දාලා. හරි? එතකොට ඒක හරි අසාධාරණයි කරන්න දෙයක් නෑ ඉතින් ඈ. ඒ ඔයාලා ට්‍රේනින් වෙන්න කියන්නේ D එකට උත්තරේ සර් D එක හරිද false true මේ D එකද? D එක හරි. dietary fat absorb කරන එක අඩු කරනවා. උත්තරේ හරි. මොකද කියන්නේ? එයි වෙන උත්තරයක් තියෙනවද? සංකා වෙන උත්තරයක් තියෙනවද? නෑ සර් මට ඒක ඒකේ උත්තරේ වැරදි ඈ. sorry ඒකේ උත්තරේ හරි. E එක වැරදි. හරි. හරි සර් right. දැන් එනං ඔන්න ඒකත් හරි. මම බලන්න මේ ප්‍රශ්නේ බලන්න මේ වගේ ප්‍රශ්න ආවොත් එහෙනම් අනාතයි නේද? දන්නේම නැති කියන්නේ. ඔය ඕලිස් ටැප් එතකොට කොහොමද before meals ගන්න එකක්ද ඔය මොකක්ද ඩේට් මේක අපි ගන්න කියන්නේ සාමාන්‍යයෙන් මේ කෑමට ඉස්සෙල්ලා කියන්නේ විනාඩි 15කට 20කට විතර ඉස්සෙල්ලා තමයි මේක ගන්න. කියන්නේ සමහර වෙලාවට කෑමත් එක්කත් ගන්න කියනවා. කෑමත් So obesity අඩු කරන්නත් එක දෙනව නේද? ඔලිස්ටැට් ඔව් දෙනවා. obesity අඩු කරන්න. ඔව්. මේ fat absorption එක අඩු වෙච්ච ගමන් බර අඩු වෙනවා obesity බර. එතකොට infertility වලටත් දෙනව නේද sir? infertility වලට අපි දෙන්නේ මේ මේ metformin. uterus එකේදී නෑ ඒ uterus එකේ තියෙන fat අඩු කරන්න එහෙම එකක් එතකොට fat වැඩි වෙයි කියලා එහෙම එකක් දෙනවද infertility ට? නෑ. obesity වලට තමයි දෙන්නේ. ඔව් anti obesity drug එකක් මේක. හරි? anti obesity. මේ infertility වලට මේක දෙන්නේ එහෙම ඉන්ඩිකේෂන් එකක් නෑ මේක. right. අපි 23 වෙනි ප්‍රශ්නෙට යන්න. මේලා 23 කවුද ඉන්නේ? අහන්න. C වසප්‍රසින්ද C කියන්නේ ටෙලිප්‍රසීඩ් කියලා මේක ජෙනරික් නේම් එකක්. ටෙලිප්‍රසීඩ්. ඒක වසප්‍රසින් වලට ඇනලොග් එකක්. වසප්‍රසින් නෙමේ ඒකෙම ඇනලොග් එක ඒ විදිහම ඇක්ෂන් එක. හරි to increase blood pressure. right. ඊට පස්සේ නා regarding treatment with digoxin. හරි. are following statement true or false? digoxin ගැන ඔයාලා හොඳටම දන්නවා. digoxin has a short half life. මොකද කියන්නේ? false digoxin False. half life එක false. සාමාන්‍ය කීයක් විතර වෙනවද? මතකද? 1 day 1 to 3 hours. 1 to 3 hours. 1 day 1 day. සාමාන්‍ය digoxin දෙන්නේ මට කියන්නේ මේ dose එක මේ frequency එක. කාට හරි මතක නැද්ද? දවසට එකපාරක් දෙන්නේ දෙපාරක් දෙන්නේ 1 time නේද sir once a day දෙන්නේ. එහෙනම් මේක daily dose එක. ඔව් daily dose යන්නේ. එහෙනම් මේකේ සාමාන්‍යයෙන් මේ half life එක කොච්චර විතර එන්න ඕනද? කොච්චර 1 day ඔව් දවසක් වගේ වෙන්න ඕනේ මේක මේ පොඩි කාලයක් නෙමෙයි. හරිද? ඒකින්ද සාමාන්‍යයෙන් long half life එකක් තියෙන drugයක් තමයි මේ digoxin කියන්නේ. හරි? 1.5 to 2 days. හරි? හරි නේද වැඩි? ලීසි නෑ. short half life එක ඒක වැරදි. ඒක මතක තියාගන්න ඕනේ dose එක දෙන dose එක daily dose එකක් තියෙන frequency එක මතක ගන්න ඕන උත්තරේ දාන්න පුළුවන්. Digoxin is useful to reduce ventricular rate in atrial fibrillation. මොකද කියන්නේ? atrial fibrillation වලට දෙනවල digoxin. මොකද කියන්නේ? හරිනේ ඉන්ඩිකේෂන් false අහන්නේ. heart failure වලට දෙනවා. ඔයාලා දන්නවනේ ප්‍රධාන ඉන්ඩිකේෂන් දෙකයි. heart failure සහ arrhythmia. හරි? මේ arrhythmia වල එකක් තමයි මොකද්ද? arrhythmia වල තියෙනවා trachyarrhythmia තියෙනවා bradyarrhythmia. සාමාන්‍ය 100ට වැඩි නම් trachyarrhythmia. 60ට අඩු නම් bradyarrhythmia. එතකොට මේක කියන්නේ digoxin useful to reduce ventricular rate in atrial fibrillation. හරි? supraventricular නේද sir මේක SVT වලට දෙන එකක්. supraventricular trachyarrhythmia වලට දෙන එකක්. හරිද? එතකොට මේකේ තියෙන ventricular rate in atrial fibrillation. හරිද වැඩි?
මේකට උත්තරේ හරිද වැරදිද? false නේද sir? ඈ false නේද? supraventricular arrhythmiaට නේද දෙන්නේ? ඔව් supraventricular arrhythmia වලට තමයි දෙන්නේ SVT වලට දෙන්නේ. සාමාන්‍ය මොකද දෙන්නේ? අපි මේ ඒ කියන්නේ ventricle ඒ කියන්නේ useful to reduce ventricular rate. ඒ කියන්නේ ventricle එක constriction සහ relaxation rate එක අඩු කරන්න පුළුවන් මේකෙන්. හරිද? in atrial fibrillation එකක් තියෙන කෙනෙක්ට ඒ කියන්නේ මොකද්ද? SVT එකක් තියෙන කෙනෙක්ට මේක දෙන්න පුළුවන් ventricles වල rate එක අඩු කරන්න. උත්තරේ හරි මේකේ. හරි. සාමාන්‍යයෙන් ventricular fibrillation එකකදී මේක පාවිච්චි කරනවා. ventricular rate එක අඩු කරන්න atrial fibrillation. ඒ කියන්නේ atria එකේ කියන්නේ SVT එකක් නෙමෙයි. ventricles වල rate එක අඩු වෙනවා atria එක අඩු වෙච්ච ගමන්. හරිද වැඩි? සර් ඒටිඑස් මට එකටත් ගන්න පුළුවන්ද? පුළුවන්. atrial පට කියන්නේ එතනින් උඩ ඒ කියන්නේ 100ට වඩා ඉහළින් යන ඔක්කොටම ගන්න හැකි මේක. හරි ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කියනවා මේක පාවිච්චි කරන්නේ irregular heartbeat වලට දෙන්න. ඒ කියන්නේ සාමාන්‍ය දිගු කාලීනව තියෙන atrial fibrillation එකට වගේ එකට පාවිච්චි කරන්න පුළුවන්. හරි heart failure එකට දෙන්න පුළුවන්. ওই ටික තමයි අපි digoxin වල මේ ඉන්ඩිකේෂන් විදිහට ගන්න. මේකේ උත්තරේ හරි ඈ. සර් ටැචිකාඩියා වලට බ්‍රැඩිකාඩියා වලට දෙකටම දෙන්න පුළුවන් නේද? ඒක මෙහෙමයි වෙන්නේ. මේකේ ඇක්ෂන් දෙකක් තියෙනවානේ. එකක් තමයි heart failure වෙද්දී අපි දෙන ගන්න ඇක්ෂන් එක. අපි අර sodium potassium ATPase block කරලා මතකද ගන්න ඇක්ෂන් එක. නේද? අන්න ඒකෙදි sodium concentration එක වැඩි කරලා එළියේ තියෙන calcium ඇතුළට අරගෙන අර microfilament සංකෝචනය කරන මේක heart failure වලදී ගන්න. මොකද වෙන්නේ? වේගෙන් සංකෝචනය සහ ඉල්ලීම මේක අඩු කරලා දාන්න. heart failure එකදී බැඩිකාඩියා සයිඩ් ඉෆෙක්ට් එකක්. හරි? අහුවේ මොකද්ද බැඩිකාඩියා ටැචිකාඩියා දෙකටම ගන්න පුළුවන් කියලා නේද? ඔව් ඇරිත්මියා එකෙන් දෙකටම ගන්න පුළුවන්ද කියලා හිතනවා. ඇරිත්මියා මේ ඩිගොක්සින් දෙකම කරනවා නේද? ටැචිකාඩියත් එක්ක කරන්න පුළුවන් බැඩිකාඩියත් එක්ක කරන්න පුළුවන් දෙකම. පොසිටිව් සයිඩ් ඉෆෙක්ට් තියෙනවද දෙකම? ඔව් පොසිටිව් අයනෝට්‍රොපික් ඉෆෙක්ට් එකක් දෙනවා. අනිත් පැත්තෙන් ඇරිත්මියා වලදී නෙගටිව් ඩ්‍රොමොට්‍රොපික් ඉෆෙක්ට් එකක් දෙනවා. හරි ඒකයි මේ කියන්නේ අයනෝට්‍රොපික් කියන්නේ සංකෝචනය වැඩි කරන ඩ්‍රොමොට්‍රොපික් කියන්නේ කන්ඩක්ෂන් අඩු කරන. හරි එරිත්මියා වල දෙන්නේ කන්ඩක්ෂන් වැඩි වෙලා උතන ටැකියරිත්මියා. අන්න ඒක අඩු කරන්න තමයි අපි මේක දෙන්නේ. හරිද වැඩි? බ්‍රැඩිකාඩියාට දෙන්න බැහැ නේද sir? බැඩිකාඩියා වලට මේක දෙන්නේ නැහැ. දුන්නොත් එහෙම මොකද වෙන්නේ? තවත් මේකේ වැඩි වෙනවා. අඩු වෙනවා. අඩු වෙනවා. thank you. right blurred vision is a common side effect. හරිද? True. ඔව් මේකට yellowish vision එනවා. එතකොට blurred වෙනවා කොහොමද? blurred vision උත්තරේ හරි. හරි. hypokalemia predisposed to digoxin toxicity. digoxin toxic වුණාම hypokalemia එනවලු. හරි. true නේද සර්? true sir. true නේද? ඔව් digoxin toxic වුණාම මොකද වෙන්නේ? sodium potassium හුවමාරුව නවතිනවා. දැන් මොකද වෙන්නේ? ලේවල දැන් එළියේ තියෙන පොටෑසියම් ටික සාමාන්‍යයෙන් තියෙනවා. හරි. තියෙදි මොකද වෙන්නේ? සෝඩියම් උයි කැල්සියම් උයි හුවමාරු වෙනවා. දැන් සෝඩියම් ඇතුලේ තියෙනවා. හරි. ඩිජොක්සින් ටොක්සික් වුණාම එනවලු මොකද්ද? හයිපෝකැලීමියා. මට අන්න ඕකට උත්තරේ හරියට හිතලා දෙන්න. කවුද මේ ප්‍රශ්නේ කරේ? කවුද මේක කරේ? මේ ප්‍රශ්නෙට උත්තර හිව්වේ කවුද? කවුරුද? hyperkalemia එනව නේද sir? මට ඒක තමයි දැන් ඔයාලගේ හරියට දැනගන්න ඕනේ. ඔයාලා කියන්නේ හරි උත්තරේ. sir ඒක. හරි. හයිපෝකැලීමියා එනවා කියලාද කියන්නේ? ඔව් sir. මේ ඇඳුම් බෑග් එක මොකද්ද? අසිත මොකද කියන්නේ? ඔව් මේකට හයිපෝකැලීමියා එනවා. ලේවල පොටෑසියම් ලෙවල් එක අඩු වෙනවා. අඩු වෙනවා. ඒකට KCL දෙනවා නේද? ඔව් ඒකින් අපි මේක KCL වෙනම මේකත් එක්ක ට්‍රීට්මන්ට් එකක් දෙනවා. KCL දෙනවා. හරි. ඒ නිසා මේක උත්තරේ හරි.
ඩියොක්සින් ටොක්සික් නම් හයිපෝකැලීමියා යනවා. උත්තර KCl අපි දෙනවා. හරි උත්තරේ හරි. Digoxin specific antibody fragment are available for infusion in serious digoxin toxicity. හරිද වැඩි? බලන්න මම ඇන්ටිඩෝට් එකක් කියලා දුන්නා. fragment එකක්. tab එකක්. නේද? Digoxin immune pep. ඔව් ඕකම කියන අපි Digibine කියලා brand name එක කියනවා. හරි. Available for infusion in serious digoxin toxicity. මොකද කියන්නේ? True නේද sir? infusion එකද දෙන්නේ? Injection ඈ? මොකක්ද? injection නේද? injection එකක්ද? ඒ කියන්නේ injection එක තමයි මම අහන්නේ infusion එකක්ද? direct එකක්ද දෙන්නේ? antibody නිසා direct එකනේ. direct එකක් දෙන්න වෙන්නේ නේ. දැන් මේකේ කියන්නේ for infusion in serious digoxin toxicity. infusion එකක් දෙනවා කියලා කියන්නේ. මොකද ඒකට උත්තර දෙන්නේ? ඈ false නේද sir? false ද හරි. දැන් මට හරියට දැන් උත්තරේ හොයන්න බලන්න ගන්න. මොකද කියන්නේ? ඕක හරියට හෙව්වොත් තමයි ඊළඟට උත්තර දෙන්න පුළුවන්. අසිත කියන්න බලන්න digoxin specific antibody එකක් දෙන්නේ direct එකක්ද infusion එකක්ද? මොකද කියන්නේ? කාටවත් බැරි කියන්නේ? කියන්න බැයිද? සංකා මොකද කියන්නේ? මේක සරලව ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා මෙතන. හරිද? ඔයාලා දැන් කිව්වා ඇන්ටිබොඩි එක දෙනවා මේවයි කියලා. හරි. සාමාන්‍ය ඉන්ෆියුෂන් එකක්ද නැත්නම් ඩිරෙක්ට් එකක්ද දෙන්නේ කියන එක මම අහන්නේ. sir මේක සේරම වගේම නේ sir ඒ නිසා මේ infusion දෙන්නේ නේ. ඉන්ෆියුෂන් දෙන්නේ නැහැ. නෑ මේ ආගන්න මේක විනාඩි 30ක් IV route එකකින් දෙන්නේ intravenous route එකේ විනාඩි 30ක් වෙනවා. ඒ කියන්නේ ඉන්ෆියුෂන් එකක් තමයි දෙන්නේ. මොකද කියන්නේ මේක එක දිගට දෙන්නේ. ඒ කියන්නේ එකවර මේක මේව කරන්නේ නැහැ. ඉන්ෆියුස් කරන්න ඕනේ විනාඩි 30ක්. හරි බලන්න මේකේ දැන් සමහර අය හිතනවා දැන් මෙහෙමත් හිතන එක්සෑම් එකේදී මෙතනට එනකන් හරි. හරි. මේක ඉන්ෆියුෂන් එකක් නෙමෙයි ඩිරෙක්ට් නේ දෙන්නේ කියලා ඕක තමයි වරද්දා. හරි මේක ඉන්ෆියුෂන් එකක් දෙන්නේ. මොකද මේක විනාඩි 30ක් ඉන්ෆියුස් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි කියනවා එක මේ මයික්‍රෝන් 0.2 කියලා දෙන්න ඕනේ. හරිද? ඉතින් හේතුව තමයි මේකට කාඩියක් ඇරස්ට් එකක් එන්න පුළුවන් අපි පිට කෙනෙක්ගෙන් ගන්නෙ. හරි වෙනත් අතෙක්ගේ තියෙන එකක් තමයි මේ දාන්නේ. අර ඕස්ට්‍රේලියානු ෂීට් එකක්. හරි අපිට එන්න පුළුවන් ඇරිත්මියා වගේ එකක් එන්න පුළුවන්. හරි අපිට බෝලස් එක්කුත් දෙන්න පුළුවන්. දෙද්දි පොඩ්ඩක් බෝලස් එක ගැන ඩිරෙක්ට් එකක් දෙන්න පුළුවන්. දෙද්දි ගොඩක් අපි රිස්ක් එකක් අරන් තමයි දෙන්නේ. හරි ඉන්ෆියුෂන් එකක් දෙන්න පුළුවන්. ඒ උත්තරේ හරි. හරි නේද වැඩි? එහෙනම් A හරි. හරි sorry A වැරදි. B හරි. C හරි. හරි D හරි. E හරි. ඔකේ වැරදුනේ මොකද්ද? A විතරයි. හරි. right. True or false regarding angina. දැන් නම් එන්නේ මේ pharmacology වලට ගොඩක් ප්‍රශ්න නේද? ඩිගොක්සින් වල ඇන්ටිඩෝට් එක මොකක්ද කිව්වේ? digoxin specific antibody fab එක. හරි. නැත්නම් digoxin immune fab එක. හරි. digoxin immune fab. නැත්නම් ඔරම කියනවා Digibine කියලා brand name එක. හරිනේ? right. 24 වෙනි ප්‍රශ්න. True or false regarding angina. angina ගැන හරිද වැරදිද කියලා අහන්නේ. right. angina වල පාවිච්චි කරන drugs මොනවද?
nitrate, nitrate, organic calcium channel nitrate, calcium blockers, channel blockers, beta blockers, beta blockers. beta Second line blockers, මේවා. Second line මේවා. ACE Potassium inhibitors, activator, AC, nicorandil also. potassium channel potassium channel activator. activator nicorandil නේ. හරි. dipyridamole, dipyridamole. right. මේක ඇවිල්ලා phosphodiesterase inhibitor එකක්. හරිනේ. right. Angina results from an imbalance between myocardial oxygen supply and demand. හරිද? Angina results from imbalance between myocardial oxygen supply. Myocardium එකේ තියෙන oxygen සැපයුම සහ ඒකේ ඉල්ලුම අතර වෙනස. හරිද? හරියටම හරි. True. The ECG shows some new ischemic changes during most attack of angina. Angina එකකදී ECG changes පෙන්වනවා. Hari sir. හරි. හරි. Chest pain and shortness of breath on effort are commonest feature of angina. Angina එකක් හැදුනහම මෙන්න මේ ටික එනවලු. Chest pain එනවලු, shortness of breath හුස්ම ගන්න අපහසු වෙනවලු. True. උත්තරේ හරි. Hari sir. During an attack, angina pain lasts for about 20-25 minutes in most cases. මොකද කියන්නේ? angina attack එකක් එනකොට angina pain lasts for about 20-25 in most cases. හරිද? angina attack එකක් එනකොට සාමාන්‍ය විනාඩි 20ක් 25ක් විතර ගියාට පස්සේ අඩු වෙලා යනවා. False. False. එක්කෙනෙක් කිව්වා true කියලා එක්කෙනෙක් කිව්වා false කියලා. මොකක්ද උත්තරේ? stable and unstable angina මොකද උත්තරේ? මොකද කිව්වේ? Sir, last when නැත්තම් hospital ට යන්න ඕනේ කියලා එහෙම තියෙනව නේද sir? ඔව් අපි කියනවානේ during an attack ඒ කියන්නේ angina attack එකක් ඇවිල්ලා සාමාන්‍ය විනාඩි 5ක් විතර යද්දී අපි සයිටේට් එකක් දීපුවාම අඩු වෙන්නේ නැත්නම් ඒ කියන්නේ මේ වගේ තුනක් කියනවාම ඒ කියන්නේ විනාඩි 15ක් ගියාට පස්සේ ඉක්මනට හොස්පිටල් එකට යන්න කියනවා. දැන් මේකෙන් මොකද කියන්නේ? ගොඩක් මේ කියන්නේ angina attack එකක් ආවට පස්සේ හරි සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? විනාඩි 20ක් 25ක් විතර යනවලු මේක ඉවර වෙන්නේ. හරිද ඒ කතාව? ඒක නෑ. false, එහෙම කතාවක් කියලා තියෙනවා. False නේ sir. මේකට උත්තර ටික ටක් ගාලා හොයන්න මට තප්පරයක් දෙන්න. අද පෝල් එනවා වැඩි මම.
ඒවල වාට මම කෝල් එකක් ගන්න. ඒවද උත්තර. ඇන්ජයිනා ඇටැක් එකක් යනකොට සාමාන්‍යයෙන් විනාඩි 20ක් 25ක් යනකොට හොඳ වෙනවලු. හොඳ මොකද කියන්නේ හොඳ වෙනවද නැද්ද? උත්තරයක් දෙන්න බලන්න ඒකට. කො කට්ටිය ඉන්නවද? හරි මට කියන්නකෝ මේ chest pain එක සාමාන්‍යයෙන් විනාඩි 20ක් 25ක් යද්දී අඩු වෙනවද? සාමාන්‍යයෙන් ඇන්ජයිනා ඇටැක් එකක් ආපුවාම ඊට ඉක්මනට අඩු වෙනවා නේද සර්? ඔව් ඊට කලින් අඩු වෙනවා මෙහෙමයි. අපි දැන් සාමාන්‍ය ඇන්ජයිනා ඇටැක් එකක් එන්න අපි වැඩක් කරනකොට අපි හිතමුකෝ අන්ස්ටේබල් එකක් ආවා කියලා. අපි වැඩක් කරද්දී ඔන්න දැන් මේ ඇන්ජයිනා ඇටැක් එකක් එනවා. ආපුවම අපි ඒකෙන් පොඩ්ඩක් වැඩි නවත්තපුවාට පස්සේ මොකද වෙන්නේ? එයා ඔක්සිජන් ඩිමාන්ඩ් එකයි සප්ලයි එකයි දෙක පොඩ්ඩක් බැලන්ස් වෙනවා. ආපහු මොකද වෙන්නේ? පේන් එක අඩු වෙනවා. ඒක වෙනවා සාමාන්‍යයෙන්. හරිද? ඉතින් මේ ඇන්ජයිනා ඇටැක් එකක් ඇවිල්ලා සාමාන්‍යයෙන් අපි කියනවානේ විනාඩි 5ක් යද්දී ඔය නයිට්‍රේට් එකක් තියාගෙන තව 5ක් බලලා විනාඩි 15ක් ගන්න කියලා ඒත් අඩු වෙන්නේ නැත්නම් අපි මේක කියනවා මෙහෙම. During an angina attack, pain lasts for about 25 in most cases. Most cases වලදී සාමාන්‍යයෙන් ඔය කාලය ඇතුළත මේක අඩු වෙලා යනවා. ගොඩක් වෙලාවල් වල එහෙම තමයි වෙන්නේ. ඒකයි නැවත නැවත එන්නේ ඊටත් හරියන්නේ නැත්නම් ඒකත් ඊළඟ ස්ටෙප් එක තමයි MI. හරිද? ඒක බැලන්ස් කිරීම තමයි කරන්නේ ඔක්සිජන් ඩිමාන්ඩ් එකයි සප්ලයි එකයි. බැලන්ස් වෙනකොට අඩු වෙලා යනවා පේන් එක. බැලන්ස් වෙන්නේ නැත්නම් තමයි ඊළඟ ස්ටෙප් එකට එන්නේ. මේකේ උත්තරේ හරි ඈ. අසාන හරිද? හරි. ඊළඟ බලන්න one tablet of isosabide mononitrate 50 to 60 mg by mouth should be take immediately for angina pain. හරිද? true නේද? one tablet of isosabide mononitrate. මේ කියන්නේ ISMN ගැන 50 or 60 mg by mouth should be taken immediately for angina pain. හරිද වැරදිද? False. මේක false. ඒක false. අයියේ මේක false වෙන්න හේතුව මොකද්ද? pain. Immediate හරි should be taken immediately. මේකට දෙන්නේ මොකද? Immediate action එක ගන්න. GTA. මෙතන තියෙන්නේ ISMN. ISMN වල action එක ඉන්න ප්‍රමාදයි. මොකද එයා ඇවිල්ලා බඩට ගිහිල්ලා නේද ඇබ්සෝබ් වෙලා ලේ වලට යනකොට පැයකමාරක් විතර ගත වෙනවා. ඉතින් ඉමීඩියට්ලි ගන්නකොට ඒ ලෙඩාට වෙන්න ඕන දේවල් ටික වෙලා ඉවරයි. ඒ නිසා අපි ඒකද ගන්න GTN සබ්ලින්ගුවලි. මේකෙත් තියෙන්නේ එහෙම එකක් නෙමෙයි ISMN මේක වැරදි. හරි මේක ඇවිල්ලා කන්ට්‍රෝල් කරන්න පමණයි මේක පුළුවන් නේ. රයිට්. එහෙනම් උත්තර ටික දැන් ඔයාලට මතක් වෙනවා ඇති. ඒ හරිනේ. සර් ඒ false නේද? හරි මොනවද? Angina results from imbalance between myocardial oxygen supply and demand. Hey. මයෝකාඩියල් ඔක්සිජන් සප්ලයි එක මේ වෙන්නේ MI එකකදී නෙවෙයිද? මයෝකාඩියම් එකටනේ අපි කොරොනරි ආටරි එක හරහා සප්ලයි කරන්නේ. එතකොටනේ chest pain එක එන්නේ. pain එකක් එන්නේ එතකොටනේ. හරිද? MI එකකදී වෙන්නේ මේ බැලන්ස් එක ගොඩක් තීව්‍ර වුණාම අපිට මොකෝ බ්ලොක් වුණා කියලා. කොරොනරි ආටරි අන්න එතකොට ඔක්සිජන් යන්නෙම නැහැ. ආන් එතකොට තමයි පටක මැරෙන්න ගන්න. ඉන්ෆාක්ෂන් එක. මේකෙදි යනවා යම්කිසි ප්‍රමාණයක් සුළු ප්‍රමාණයක්. හරි ඒකින්ද ඉම්බැලන්ස් එකක් වෙනවා. ඒක උත්තරේ හරි. මොකද කියන්නේ? වැරදි කියලාද හිතෙන්නේ? මේ මයෝකාඩියල් කියලා ස්පෙસિෆික් කරලම දීපු නිසා මේ මයෝකාඩියම් MI එකක් කියලා මේ කරගන්න බැරිද ඔබ? නෑ ඇන්ජයිනා වලදී වෙන්නේ මයෝකාඩියම් එකටයි සප්ලයි කරන්නේ බ්ලඩ්. හරිද ඔක්සිජන් සප්ලයි කරන්නේ.
හරිද මයෝකාඩියම් එක මේ MI එකේදී වෙන්නේ ඉතින් මයෝකාඩියම් එකේ පටක මැරෙන එක පටක මැරෙන්න ඔක්සිජන් නොලැබීම හින්දා ඔය දෙකේම වෙන්නේ ඉම්බැලන්ස් එකක් තමයි එන්ජයිනා වලදී ඒකම තමයි වෙන්නේ හැබැයි අරකෙදී MI එකේදී වෙන්නේ ඒක තීව්‍ර වෙලා එනවා එන්නේ ලොස්ම වෙලා නැතිම වෙලා ඔක්සිජන් සැපෙමක් නැහැ ඉම්බැලන්ස් එක උඩරිමයට ගිහිලා මේකෙදී එහෙම නෙමෙයි එක්ක બ્લોක් වෙලා එක්ක ආටර් එක සිහින් වෙලා ඒක හින්දා එන ඉම්බැලන්ස් එක තමයි මේ තේරුණාද නැද්ද හරිද උත්තර නැහැ හරි සර්. හරි එහෙනම් යම් 25 වෙනි ප්‍රශ්නේද මේක පාතිමා කරා කිව්වනේ පාතිමා මොකක් කරේ එව්වා කිව්වද මට පාතිමා sorry පාතිමා නෙමෙයි මේ හසාන the following medicinal drugs and their action are correctly linked හරි ස්ටර්කියුලියා කියන්නේ මොකද්ද ස්ටොක් එක බල්ක් ෆෝමින් ලැක්සේටිව් යන්නේ ලැක්සේටිව් බල්ක් ෆෝමින් ලැක්සේටිව් මට කියන්නේ බල්ක් ෆෝමින් එව්වා මොනවද අනිත් ඒවා මීටර් සෙලියුලෝස් මීටර් ස්පෙගුලාස් Priscillium. සිලියම් බ්‍රෑන්ඩ් නේද ගොඩක් තියෙනවා හරි එතකොට ගිහිල්ලා බල්ක් ෆෝමින් ඔස්මෝටික් ලැක්සේටිව් නෙවෙයි මොනවද ඔස්මෝටික් ලැක්සේටිව් වලට තියෙන උදාහරණ කියන්න බලන්න මැග්නීසියම් ට්‍රයිසිලිකේට් වගේ Magnesium ලැක්ටියුලෝස් Magnesium sulfate. ලැක්ටියුලෝස් සෝබිටෝල් සහ සේලයින් ලැක්සේටිව් ටික නේ මොනවද ඉනෝමනිකයන් ඔව් මැග්නීසියම් ඒ වගේ දේවල් හරි රයිට් බිසකොඩයිල් ස්ටිමියුලන්ට් ලැක්සේටිව් එකක් තියෙනවා හරි මොනවද අය තියෙන්නේ අය මොනවද ස්ටිමියුලන්ට් එක සෙනා සේනා හරි ඩෙන්ත්‍රෝන් සහ සේනා හරි ස්ටර්කියුලියා Castor. ඔව් මොනවද කැස්ටෝයිල් කැස්ටෝයිල් එකත් ස්ටිමියුලන්ට් තමයි හරි රයිට් බිසකොඩයිල් හරි බිසකොඩයිල් ස්ටිමියුලන්ට් හරි සිමෙතිකෝන් ස්ටූල්ස් ඔෆ් දෙකක් false මොකද්ද ස්ටූල්ස් ඔෆ් නස් මොනවද කියන්නේ ඉස්සෙල්ලා සිමිතිකෝන් කියන්නේ Allocystoid, liquid paraffin, docustate. liquid paraffin ඔව් ස්ටූල්ස් ඔෆ් නස් කියන්නේ මොනවද මුඩු කාර්ක ඇරචිස්සොයිල් නේද ඩොකියුසේට් හරි ඔය වගේ දේවල් ලික්විඩ් පැරෆින් හරි right උත්තරේ මොකද කියන්නේ false false උත්තරේ false සිමෙතිකෝන් කියන්නේ මොකක්ද dimmersion මේ cooling effect එකක් දෙනවනේ සර් ඔව් hello මල්ලි සිමිතිකෝන් ඒ කියන්නේ anesthesia මට බෝල්ලා ගන්න මොකද්ද නෑ සිමෙතිකෝන් කියන්නේ මොකද්ද සිමෙතිකෝන් කියන්නේ මොකද්ද ඇනස්තෙසියා තියෙන්නේ ඔක්සප්‍රොසසින් කියන එක සිමෙතිකෝන් කියන්නේ මොකද්ද ඇන්ටි ෆෝමින් ඒජන්ට් එකක් මොකද බලන්නකෝ මේ මම මෙතන ඔයාලට මම නෝට් එකක් පෙන්නුවා මේක කොහොම බලන්න මේක බලන්නකෝ මෙන්න මේක පේනවනේ හැමෝටම නේද මෙන්න මෙතන තියෙනවා Dimethicone එන්නෙත් ඒකට නේ ඔව් සර්. සිමෙතිකෝන් ඩයිමෙතිකෝන් ඒ වගේ දේවල් මේ තියෙන සිමෙතිකෝන් decrease surface tension thereby reduce bubble formation බුබුල් හැදෙන එක අඩු කරනවා surface tension එක added to prevent reflux එක වළක්වන්න තමයි මේක දෙන්නේ ඊට පස්සේ තව තියෙන ඩයිමෙතිකෝන් ඒකත් ඕකමයි ඇල්ජිනේට් වලින් කරන්නේ තද ඝන ස්තරයක් හදනවා හරිද ඒ කියන්නේ මේක ෆෝම් පෙන ලේයර් එකක් හදනවා ગેස්ට්‍රික් කන්ටෙන්ට් එක උඩ මෙයා පෙන හදන්නේ නැහැ මෙයා කරන්නේ මොකද්ද බබල් හදන එක අඩු කරලා මොනවද මේ රිෆ්ලක්ස් එක වළක්වනවා ඔක්සිටොසින් තමයි මෙතන ඔක්සිටොසින් තමයි සර්ෆේස් ඇනස්තෙටික් මේක ගත්තාම කූලින් ඉෆෙක්ට් එක එන්නේ හරි ඔක්සිටොසින් හරිද වැඩේ මේ තුන විශේෂයි සිමෙතිකෝන් ඩයිමෙතිකෝන් වලින් කරන සර්ෆේස් ටෙන්ෂන් එක අඩු කරනවා ඇල්ජිනේට් වලින් තද ඝන ලේයර් එකක් හදනවා හරි ඔක්සිටොසින් වලින්
anesthesia effect එකක් දෙනවා. හරිද? right. එහෙනම් ප්‍රශ්නෙට යන් අපි. මොකද ප්‍රශ්නේ තියෙන්නේ? මේ තියෙන්නේ සිමෙටිකෝන් ස්ටූල් සොෆ්ට් එකක් මේක වැරදි කියන අපි හොඳටම දන්නවා. ස්ටූල් සොෆ්ට්නස් වර්ග ටික දන්නවා. ලෝපරමයිඩ් කියන්නේ ඇන්ටි ඩයරියල් ඒජන්ට් එකක්. හරිද? හරි. හරි. කියන්නේ නම් අනිකුත් ඒවා මොනවද? ඇන්ටි ඩයරියල් ඒජන්ට්. මේන්ම ඩ්‍රග් එක ORS ORS. ඊට පස්සේ අපි කියන ඇන්ටි මොටිලිටි ඒජන්ට් කියලා. මොනවද ඇන්ටි මොටිලිටි ඒජන්ට්? ලෝපරමයිඩ්, Copenitrop කොෆිනොක්‍රෝම්, Diphenocrylate Loperamide ලෝපරමයිඩ්, Codeine කොඩේන්. හරි. right. මොනවද අපි ඩයරියල් වලට පාවිච්චි කරන අනිත් ඒවා? ඇඩ්සෝබන්ට්. ඇඩ්සෝබන්ට් වල දෙකක් තියෙනවා. මොනවද? පෙක්ටින් සහ කියෝලින් මික්ස්චර් එක. හරි. ආයෙ තියෙන අට්ටපුල් ගයිඩ් කියලා ගන්න නේද? හරි. ඊට පස්සේ තව දෙන ඇන්ටි මස්කර්නික් ඩ්‍රග්ස්. නේද? ඇන්ටි මස්කර්නික් ඩ්‍රග්ස් දෙනවා. හරි. ලෝපරමයිඩ් කියනවා මේ ඇන්ටි මොටිලිටි ඒජන්ට් තමයි මේවා. චලනයේ පෙරිස්ටල්සිස් අඩු කරන ඒවා. මේවා අපි පොඩි ළමයිට දෙන්නේ මේවා නාකොටික් ඉෆෙක්ට් එකක් තියෙන ඩ්‍රග්ස්. හරිද? නාකොටික් ඩ්‍රග්ස් ඒකින්ද ඩයිෆීනොක්සයිඩ් මේ ඔක්කොම ස්ට්‍රක්චරලි පෙතිඩීන් වලට මෝෆින් වලට සමානයි. හරි? ඒ නිසා under 6 years දෙන්නේ නෑ මේ ඩ්‍රග්ස්. හරිද? උත්තරේ හරි. හරි උත්තරේ හරි. ඇන්ටි ඩයරියල් තමයි. magnesium trisilicate bulk forming laxative එකක්. හරිද? magnesium trisilicate False මේක non systemic antacid එකක්. ඒ වගේම saline laxative එකක් විදිහට ගන්න. හරි? ඒ කියන්නේ saline කියේ මොකද්ද? osmotic laxative එකක් විදිහට ගන්න. Osmotic ඔව්. bulk forming laxative වල උත්තරේ වැරදි. bulk forming ඒවා අපි කතා කරානේ. right. එහෙනම් උත්තර ටික ස්ටර් කියුලියා වැරදි, බිසකොඩයිල් හරි, සිමෙතිකෝන් වැරදි, ලෝපරමයිඩ් හරි, මැග්නීසියම් ට්‍රයිසිලිකේට් වැරදි. හරිද? ඔන්න ඔය ටික තමයි 25 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ. අපි යන් එනම් 26 වෙනි එකට. අසාන මොකක් හරි 26 වෙනි ප්‍රශ්නෙට එව්වා කිව්වා. ටිකක් ඉඳ ඒක බලන්න මොකේද කියලා තියෙන්නේ. ගෲප් එකේද? ඉතින් right. ආමි තියෙන හසාන යෝප එක අපි ඒක චුට්ටක් බලමු. නේ? මහන්සි වෙනව නේද? මේක හොඳයි අත්‍තරම මේ. Hello? Hello? Oh. කියන්න මහත්තයා. මම හොස්පිටල් එකේ ඉන්නේ. හරිද? මෙන්න මේක තමයි හසානගේ මේ තියෙන්නේ. මේ තියෙන osmotic laxatives false, bisacodyl true, ඊට පස්සේ simeticone stool softener කල්ලු false, හරි, loperamide true, magnesium trisilicate bulk forming laxative කල්ලු false. හරි? right. මේ තමයි එයා දාලා තියෙන ඒවා stool softeners, හරි, emollient, මේ තියෙන්නේ liquid paraffin, docusate, හරි? හරි චිස්සොයි. හරිද? ඔය ටික තමයි එයා දාලා තින්නේ. එහෙම තියෙන මොකද්ද මේ හසාන last doses sleepy මොකද්ද හසාන මෙතන තියෙන්නේ
leak out නේද? leak out or large dose දුන්නාම anus එකෙන් leak වෙනවා. ඒකින්ද ගොඩක් වෙලාවට මේ stool softness වලට irritation, anal irritation වගේ දේවල් එනවා. හරි? discomfort එනවා. හරි? should not be taken. හරි? repeat pneumonia එනවා. හරි? මේකට side effect විදිහට එනවා. සාමාන්‍ය මේක ගන්න මොහොතකට පෙර ගැනීමෙන් වළකින්න කියලා කියන්නේ මොකද ඇස්පිරේට් වෙන්න පුළුවන්. නිදා ගන්න මොහොතකට පෙර. හරි. සාමාන්‍ය මේක දෙනවා anal fissure වලට ඒ කියන්නේ hemorrhoid වලට තමයි වැඩිපුර පාවිච්චි කරන්නේ මේවට වඩා. මේ තමයි සිමෙතිකෝන් කියන ඒවා gas forming අඩු කරනවා dimethicoon gas හදන. ඒ කියන්නේ phenol එකක් හැදෙන එක anti forming agent එකක්. ඒකින්ද ඒවා අඩු වෙනවා. ඊට පස්සේ alginate ගත්තාම තද ඝන ස්තරයක් හදන විස්කස් ලේ එකක් හදනවා. ඒක උඩ අපි gastric juice එක උඩින් reflux වලකිනවා. හරි. ඊට පස්සේ bulk forming laxatives තමයි මේ තියෙන්නේ. හරි. ඉස්සර ගොඩක් තියෙනවා. එයා හොඳට කරලා තියෙනවා ඒක බලන්න. හරි contraindication තියෙනවා, side effect තියෙනවා. හරි. indication තියෙනවා මේකේ මේ fissure, hemorrhoid, හරි. diverticular disease, IBS, හරි. ඔය වගේ දේවල් තියෙනවා. stimulant laxatives ගත්තාම මෙන්න මේවා තමයි තියෙන්නේ. ගොඩක් ඒවා තියෙනවා ඒකේ. cloberamide පොඩි ළමයිට දෙන්නේ නැහැ. paralytic ileus, respiratory depression එනවා ඒකට. ඒකින්ද ඒවා කට්ටියට දෙන්නේ නැහැ. right. මේක බලන්න ඔයාලගේ group එකේ තියෙනවා. ඔයාලා download කරන් බලන්න. හරි. සර් lipid pneumonia කියන්නේ සර් lipid pneumonia කියන්නේ අපි දැන් මේ ගන්නේ ලිපිඩ් එකක්නේ. ඒ කියන්නේ ඔයිල් එකක්නේ. ඇරචිස් ඔයිල් හරි මොනවා හරි ගත්තාම අපි අරගෙන නිදා ගන්න මොහොතකට කලින් ගත්තාම අපි මේක නිදාගත්ත ගමන් ලයින් ඩවුන් පොසිෂන් එකට එනවා. නිදාගත්ත ගමන් මොකද ආපස්සට ඇවිල්ලා අපි පෙනහල්ල වලට යන්න පුළුවන්. එහෙම ගියපුවාම නියුමෝනියා කන්ඩිෂන් එකක් එනවා. ඉතින් ඒකට අපි කියනවා ලිපිඩ් නියුමෝනියා කියලා. ඔයිල් එකක් හින්දා එහෙම කියන්නේ. හරි. හරි අපි යන් ඉන්න පේපර් එකේ අසාන හොඳට කරලා තියෙන එක. හරි. ඊළඟ පේපර් එකේ බලමු ඊළඟ එක. Side effect of amiodarone hydrochloride include. මොනවද amiodarone වල side effect? හොඳටම ඔයාලට මතක් හිටින side effect එකක් තිබ්බා. මොකක්ද ඒ කියන්නේ? amiodarone. ඔයාලට මම කිව්වා amiodarone කියන්නේ මොන වගේ එකක්ද? මේ මොකටද දෙන්නේ? ඉතලා කියන්නේ මොකටද මේක දෙන්නේ? කාටද මතක මේ ඩ්‍රග් එක මොකටද දෙන්නේ? arrhythmia වලට potassium channel blocker එක. අන්න හරි. arrhythmia වලට දෙනවා. right. ඉතින් සාමාන්‍යයෙන් මේකට එන්න පුළුවන් common side effect තමයි මොනවද? potassium channel blocker එක cough. හරි. dizziness. හරි. කලකිරිල්ල, fainting නේද? fever. හරි. ඊට පස්සේ හුස්ම ගන්න අපහසු වීම. හරි. ඊට පස්සේ skin discoloration, blue gray. ඔව්. skin discoloration වෙනවා නේද? blue gray discoloration එක. හරි. ඊට පස්සේ අය මොනවද දෙන්න පුළුවන්? අත්පා වේවුලන්න ගන්නවා. හරි. සාමාන්‍යයෙන් ඇවිදින්න අපහසුයි. හරිද? හිරි වැටෙන ගතියක් එනවා. ඔය වගේ දේවල් එන ඇඟිලි නිකන් හිරි වැටලා වගේ එනවා. right. ඕක තමයි මොනවද? සාමාන්‍යයෙන් amiodarone වල side effect. right. මේකේ තියෙනවා acute retention of urine in men. පිරිමි කට්ටියගේ urine acute retention එකක් එනවලු. හරිද උත්තරේ? false සාමාන්‍යයෙන් එහෙම එකක් අපි අහලා තියෙනවද? මේ වගේ එකකට common side effect එකක් තියෙනවා. අහලා තියෙනවද? නැද්ද? Yes. එහෙම එකක් අපි අහලා නැහැ. හරි. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. මේක දාන්න සාමාන්‍ය common side effect එකක් නෙමෙයි මේක. සාමාන්‍යයෙන් මෙහෙම එකක් තියෙනවා. මේ අර ඇවිදින්න අපහසුව අත් කකුල් වල weakness එක දුර්වල ගතිය ඒ වගේ දේවල් තියෙනවා. හැබැයි අර වගේ එකක් නම් නැහැ. හරිද? එහෙම දෙයක් අපිට කියන්න බෑ. යූරින් මේක එන්නේ ඇන්ටි මස්කර්නික් ඩ්‍රග්ස් වලටයි. හරිද? right. උත්තරේ වැරදි. hypothermia උෂ්ණත්වය වැඩි වෙනවලු. හරිද? උණ එනවා මේකට. fever එනවා. තද වශයෙන් දල ලාවට එනවා මේක උණ. අපි hypothermia කියලා කියනවා. උත්තරේ හරි. bradycardia heart rate එක අඩු වෙනවලු. හරිද? හරිද? වැරදිද? හරි නේද? heart rate එක අඩු වෙනවලු.
මොකද කියන්නේ fast or irregular heartbeat slow heartbeat එකක් මේකට එන්න පුළුවන් හරි උත්තරේ හරි උත්තරේ හරි hypothyroidism වෙනවලු True. hypothyroid ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවලු හරිද වැරදිද hyperthyroidism තියෙනවා. hyperthyroidism නේ right hyperthyroid වෙනවද Hypothyroidism. මට කියන්නේ එන්නේ මොකද්ද hypothyroidism ද hyperthyroidism දෙන්න Hypothyroidism. මේකට එන්නේ hypothyroidism නේද hyperthyroidism වෙන්නේ මොනවද heart rate එක වැඩි කරන drugs සමහර ඒවාට මේක එනවා හරි සමහර ඒවාට හැම මේ සමහර drugs වලට එනවා right hypothyroidism ඉන්නේ උත්තරේ වැරදි False. හරි වැරදි right ඊට පස්සේ එනවා pneumonitis මොකද කියන්නේ pneumonitis කියන්නේ මොකක්ද inflammation of the මොකද pneumonitis කියන්නේ ඔව් උත්තර නෑ inflammation of the Lung. lungs හරි lungs වල තියෙන පටලය නේද තුනී පටලය හරි එක්ක ප්‍රදාහයට ලක් වෙනවලු මේකට එහෙම වෙනවද නැද්ද මොකද කියන්නේ True. true එයි එහෙම කියන්නේ එහෙම එකක් තියෙනවද කොහෙද painful breathing කියලා අපි කියනවනේ හුස්ම ගන්න අපහසු හුස්ම ගන්න වේදනාකාරී වෙන. ඉතින් painful breathing කියන්නේ මේකේ side effect එක. ඒකේ හේතුව තමයි pneumonitis කියන condition එක. ඒක තමයි ඒ හේතුවෙන් තමයි හුස්ම ගන්න අපහසු වේදනාකාරී හුස්ම ගන්න. ඉතින් මේ drug එකට එහෙම වෙන්න පුළුවන් අතුරු ආබාධයක් විදිහට. E හරි A වැරදි B හරි C හරි D වැරදි E හරි. right 27 වෙනි ප්‍රශ්නකට යන්න. හරි ඔයාලා හොඳයි මේ පහුගිය දවස් දෙකේ මේ ගොඩක් මම දැක්ක ගෲප් එකේ වැඩ කරලා තිබ්බා මට පහුගිය දවස් දෙකේම ප්‍රශ්න ගොඩක් ආවා එකක් මේ මගේ අක්කට MI එකක් ආවා නුවරඑළිය හොස්පිටල් එකේ ඇඩ්මිට් කරා දෙවෙනි එක අපේ ලොකු අයියා පුලියපිටිය හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා යාට ලෙප්ටොස්පයිරෝසිස් මම නුවරඑළිය ගිහිල්ලා ඉද්දි මට මගදී වාහනේට එක්කෙනෙක් ඕවර්ටේක් කරන්න දුන්නේ නැහැ කියලා ගෙවල් ළඟටම ඇවිල්ලා කෙනෙක් ගලකින් ගහම පිටිපස්සේ ස්ක්‍රීන් ස්ක්‍රීන් එක කුඩු මේකට පොලිසියට යන්න උනා ප්‍රශ්න ගොඩක් වුණා ඒකින්ද මට බැරිුණා ඒ වුණාට ඔයාලා ගෲප් එකේ ගොඩක් වැඩ කරලා තිබ්බ හොඳයි ඒක එහෙම කරයි යන්න හරි අපි යන්න ඉස්සරහට following antihypertensive drugs and their description are correctly linked right? correctly linked amlodipine calcium channel blocker එකක් හරිද True. true නේද right atenolol selective beta adrenoceptor blocker එකක් False. false හරි මොනවාද selective beta adrenoceptor blockers Propanol. Atenolol selective නේ. metoprolol Atenolol tenonese. atenolol හරි atenolol හරි හරි. හරි. මේ බබා මේ M metoprolol Acebutolol. Atenolol. Esmolol. ඇයි පිළිවෙත් මත Betexel. තියාගන්න මේ බබා කියලා මත තියාගන්නකො මේ බබාන් හරි M වලින් මොකද්ද metoprolol E අකුරෙන් esmolol හරි B අකුරෙන් betexolol A අකුරෙන් acebutolol ඊළඟ B අකුරෙන් මොකද්ද bisoprolol ඊළඟට A අකුරෙන් atenolol N අකුරෙන් nebivolol ඔයකට අමතරව තව එකක් වෙනවා celiprolol කියන එක celiprolol ඒකත් එහෙම එකක් තමයි හරි right ඒක both alpha and beta receptor block එකක් මතකද දන්නේ alpha beta දෙකම block කරන්න පුළුවන් drug එකක් තිබ්බා තව emergency hypertension වලදී පාවිච්චි කරා මතකද හරි
labetalol එහෙමයි හරි right propranolol selective beta adrenoceptor blocker එකක්ලු false false captopril False. AC inhibitor එකක්ලු True. true nifedipine හරි vasodilator antihypertensive එකක්ලු True. true calcium channel blocker true ඔව් nifedipine කියන්නේ calcium channel blocker එකක් ඔයාලට මතකද දන්නේ nifedipine vasodilator ඔව් වාස මේකේ තියෙනවා calcium channel blocker වල drugs group දෙකක් තියෙනවා මතකද දන්නේ තුනක් තියෙනවා මොනවද phenyl alkyl amine හරි dihydropyridine benzodiazepine හරිනේ ඔව් එතකොට මම කියන්නේ ඕකේ වාස සිලෙක්ටිව් ගෲප් එකක් තියෙනවා කාඩියෝ සිලෙක්ටිව් ගෲප් එකක් තියෙනවා ඔය අතරමැදි එකක් තියෙනවා දෙකම මත බලපාන ගෲප් එකක් තියෙනවා මොකද්ද වාස සිලෙක්ටිව් ගෲප් එක ඒ තමයි Phenyl alkyl amine. ඒක වාස සිලෙක්ටිව්ද dihydropyridine oh Dihydropyridine. dihydropyridine තමයි වාස සිලෙක්ටිව් Yes, හරිද? selective. එතකොට ඒක මත කියන්නේ PD solution හරි ඒ විදිහ මත තියන්න right ඊට පස්සේ එතකොට කාඩියෝ සිලෙක්ටිව් මොකද්ද Amine. Phenyl alkyl amine. phenyl alkyl amine ඒක මොනවද තියෙන්නේ Verapamil. Nifedipine. Gabapamil. verapamil pindalene Galapamil. galapamine ඔය ටික. ඒතර ඔය අතරමැද තියෙන ඔය දෙකම මත ක්‍රියාත්මක වෙන්න පුළුවන් කෙනා කවුද? Benzodiazepine. ඔව් benzodiazepine ගෲපේ diltiazem වලට නේද? හරිනේ. ඔක තමයි මතක තියාගන්න ඕන. සරලව එච්චරයි. හරි? right. එතකොට මේකේ අහනවා nifedipine කියන්නේ vasodilator antihypertensive එකක්ලු. හරිද? හරි ඈ true 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 හරි. ඒ කියන්නේ dihydropyridine එකක් නේද? ඒ ඇවිල්ලා වාසෝ සිලෙක්ටිව් එක්කෙනෙක් antihypertensive වලට ගන්න. right. උත්තර හරි. එහෙනම් A හරි B හරි C වැරදි D හරි E හරි. හරි. The principal action of the given hormones of medicinal drugs are correctly stated. The principal action of the given hormones for medicinal drugs are correctly stated. The principal action of the given hormone. මේ hormone වල action ගැන අහන්නේ. හරි? right. එක antidiuretic hormone acts mainly on proximal tubule of the nephron. Antidiuretic කියන්නේ ADH එක. ADH කොහෙද ක්‍රියාත්මක වෙන්නේ? proximal tubule. හරි ඒක හරි උත්තරේ හරිද? හරි හරියටම හරි. කොහෙන්ද නිෂ්පාදනය කරන්නේ ADH? කිඩ්නි කිඩ්නි එකෙන්ද? නෑ ඇඩ්රිනල් ඈ? pituitary ඇඩ්රිනල් antidiuretic ADH කොහෙන්ද posterior ADH Pituitary. pituitary හරි ADH pituitary සාර්ය කරපුවාම එයා කොහෙද ක්‍රියාත්මක වෙන්නේ? Kidney වල. ඔව් කිඩ්නි වල ක්‍රියාත්මක වෙන්නේ. හරි කිඩ්නි වල කොහෙද? nephron කොහෙද? Nephron වල. නෙෆ්‍රෝන් එකේ. හරි නෙෆ්‍රෝන් එකේ කොහෙද ක්‍රියාත්මක වෙන්නේ? වැඩිපුරම. නෙෆ්‍රෝන් එකේ තියෙන ටිබියුල්ස් වල. හරි? එතකොට මේක කියන antidiuretic hormone acts mainly on the proximal tubule of the
nephron. එතකොට ඒක හරියද? ඒ උත්තරේ හරියද? mainly කියලා තියෙනවද? හරි? false නේද sir? නේද සර් කියන්න බෑ. ඔකට කියන්නේ හරියට උත්තරේ. නෑ මතක තියාගන්න ADH විශේෂයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ තැන් දෙකට. එකක් තමයි ඒ proximal convoluted tubule එකේ. අනිත් එක තමයි අයමද collecting tubule. ওই දෙකේ තමයි මේ දෙන්න හොඳටම ක්‍රියාත්මක වෙන්නේ මේ ADH. හරිද? mainly act කරන්නේ මේ තැන් දෙකේ. ඒ නිසා ඔයාලා හොඳටම මතක තියාගන්න මොනවද proximal convoluted tubule එකේ sorry distal මට වැරදුනා. distal convoluted tubule එකේ collecting tubule එකේ තමයි මෙයා ඒ කියන්නේ අග කොටස තමයි ක්‍රියාත්මක වෙන්නේ. proximal එකේ මෙයා ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ ඊට වඩා හොඳට ක්‍රියාත්මක වෙන්නේ අර තැන් දෙකේ අග කොටසේ. හරි distal. ඒතකොට මේ උත්තරේ proximal කියලායි තියෙන්නේ. මෙන්න මේක තමයි වරද්ද. අනිත් ටික හරි ඔක්කොම tibules වල තමයි ක්‍රියාත්මක වෙන්නේ. mainly කියලා වචනයක් දාලා තියෙනවනේ මේකේ. නේද? x mainly කියලා මෙතන දෙනවා. ඒතකොට mainly කියපුවහම මේ තැන් දෙක නෙමේ ඊට වඩා තැන් දෙකක් තියෙනවා. ඒ තැන් දෙකේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. distal convoluted tubule එක සහ collecting tubule තමයි මෙයා ක්‍රියාත්මක වෙන්නේ mainly. හරි අනිත් තැන් වල ක්‍රියාත්මක වෙනවා. හරිද? ඉතින් හේතුව තමයි මේ තැන් දෙකේ receptors ගොඩක් තියෙනවා. හරිද? මේ තැන් දෙකේ මේකට අදාළ මේ හෝමෝන වලට සම්බන්ධ receptors ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මෙඩල්ලා එකට වඩා හරි මෙයා ඉන්නේ කොහෙද? cortex එකේ තමයි වැඩිපුර මෙයාට සම්බන්ධ receptors තියෙන්නේ. ඉතින් cortex එක සම්බන්ධ වෙන්නේ කොහෙද? kidney එකේ මේ nephron එකේ අග කොටස. ඒ තමයි කොහෙද? distal convoluted tubule එකයි අනිත් එක තමයි collecting tubule. උත්තරේ වැරදි. කොහොමද වැඩි? right. prolactin causes milk ejection during suckling. අන්න බබා කිරි උරනකොට මොකද වෙන්නේ? prolactin මොකද කරන්නේ? milk eject කරනවලු. මොකද කියන්නේ මේකට උත්තරේ? කාටද කියන්න පුළුවන් උත්තරේ? අයියෝ. True. false නේද milk prolactin milk eject කරනවද නෑ right. කියන්න බලන්න false නම් හරි නම් කියනවා. false එතකොට මොකෙන්ද මේ milk eject කරන්නේ? ඒකත් කියනවා. ඒවා මේ smooth vessels oxytocin නේද? හරි. මේක ඇත්තටම මේ ෆන්ක්ෂන් එක මොකද්ද? prolactin වල මෙයා නිෂ්පාදනය කරන්නේ pituitary ග්‍රන්ථියේ. හරිද? ඒක වැඩිපුරම බලපාන්නේ කොහෙද? හරි. lactation වලට කිරි ස්‍රාවය උත්තේජනය කරනවා. හරි. හැබැයි milk ejection එක හරි මේකෙන් කරන්න පුළුවන්. ejection කරන්නේ කවුද? milk ejection එක කරන්නේ කවුද? එතන කෙලිම වචනයක් තියෙනවා milk ejection කියලා. එතන ejection බබා කිරි උරනකොට හරි කිරි eject කරන්න හේතු වෙන හෝමෝන් එක. මොකද්ද? අදහසක් නැද්ද? ඒ හෝමෝන් එකයි ඕනේ මට. ඔක්සිටොසින්. මතක තියාගන්න ඔක්සිටොසින් වලට තමයි milk ejection එක ඇති කරන්න පුළුවන්. හරි. හැබැයි milk production එක ඇති කරන්න පුළුවන් prolactin වලට. ওই දෙක පටලවා ගන්න එපා. ওই දෙක පටලන හින්දා තමයි මේ ගොඩක් දෙනෙක්ට ඔක වරදින්නේ. ඇත්තටම බබා කිරි උරනකොට හරි රිෆ්ලෙක්ස් එකක් එනවා ප්‍රතික්‍රියාවක් එනවා. හරි ඔක්සිටොසින් හෝමෝන් එක ස්‍රාවිලා කිරි ස්‍රාවේ මොකද කියන්නේ
ඉජෙක්ට් කරන්න වැදගත් වෙනවා. ඉතින් මේ ඉජෙක්ට් කරන්න මේක වැදගත් වෙනකොට කිරි ශ්‍රාවය උත්තේජනය කරන්නේ ප්‍රොලැක්ටින් කියන හෝමෝන. ඒ ඕන්න ඔය දෙක වෙනස පටලවා ගන්න එපා. පැටලුණොත් ඔය උත්තරේ ඔයාලට ගන්න බෑ. හරි. right. එහෙනම් දෙවෙනි එකට උත්තරේ වැරදි. B. මේකට හරි උත්තරේ මොකද්ද? ඔක්සිටොසින් නේ. Adrenocorticotropic hormone ACTH act on the zona reticula of the adrenal cortex. මොකද කියන්නේ? Hello? හරි. මේ මොකද කියන්නේ ACTH? ඇඩ්‍රිනල් කෝටික් නම් තමයි ඒ සෝනා රෙටිකියුලා එකේ සෝනා රෙටිකියුලාසා කියලා තියෙන්නේ. මොකද්ද සෝනා රෙටිකියුලාසා කියන්නේ? කියන්නේ රෙටිකියුලේට් වෙලා තියෙන එකේ හැදී හොඳට උදර සැපියුම් වැඩි කලාපේ. මොකද්ද සෝනා රෙටිකියුලේ එළියෙම තියෙන එක. හරි? මොකද්ද සෝනා රෙටිකියුලාසා කියන්නේ? ඔය වචනේ තමයි ප්‍රශ්නේ නේද? ඔයාලට මම අර මේ කෝටිකෝස්ටීරොයිඩ් ගැන කරද්දී මම පෙන්නුවා ඔය ලේයර්ස් ටික. හරි? ඔයාලට මතක නැද්ද සෝනා රෙටිකියුලාසා, හරි? සෝනා මෙඩියුලාසා මොන කියලා මම පෙන්නන්නම් ඒක. මම ඔයාලට මෙහෙම පෙන්නන්නකෝ මේකෙන් පෙන්නන්න ඒක ලේසියි ඔයාලට. මේක කරන්න සෑහෙන දේවල් කරන්න ඕනේ. ඔන්න සමහර තැන් වලින් ඔය වගේ එකතු ගම ප්‍රශ්න අහනවා. එතකොට මේ තියෙන මෙන්න මෙතන තියෙනවා. මේක පේනවද දන්නේ නැහැ ඔයාලට මම පොඩ්ඩක් ලොක් කරලා දෙන්නම්. හරි. මේකේ මේ තියෙන්නේ මේ එළියෙම තියෙන කොටස කිඩ්නි එකේ මේ එළියෙම තියෙන කොටස අපිට මේ බලන්න මෙන්න මේ හරහාට කපලා තියෙන එක මේ එළියෙම තියෙන එක සෝනා ග්ලොමෙරුලාසා. හරි? ග්ලොමෙරුලාසා. ඊට පස්සේ සෝනා රෙටිකියුලාටා. හරි? මැද තියෙන කොටස. හරි? ඊට පස්සේ තියෙනවා සෝනා හරි මේකේ තියෙනවා මේ රෙටිකියුලාරිස් කියන්නේ මේ මැදම තියෙන මේ මෙතන ෆොසිකියුලාටා තියෙන්නේ. හරි. මේ හරිය තියෙන මැද තියෙන කොටස තමයි රෙටිකල්. ඒ කියන්නේ මේකේ මෙන්න මේ ප්‍රදේශයේ තමයි මැද තමයි මේකේ තියෙන්නේ. සාමාන්‍යයෙන් ADH
ශ්‍රාව වෙන්නේ කොහෙන්ද? වකුගඩුවෙන්ද හයිපොතැලමස් වෙන්නේ? කොහෙන්ද ශ්‍රාව වෙන්නේ? hypothalamus. හයිපොතැලමස්. දැන් මේ ඇවිල්ලා ක්‍රියාත්මක වෙන්නේ කොහෙන්ද? anterior pituitary. කොහෙන්ද ක්‍රියාත්මක වෙන්නේ? Kidney වල. කිඩ්නි වල. හරි. දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙහෙම. මේකේ තියෙනවා adrenocorticotropin hormone act on sona reticulate the adrenal cortex. හරි. adrenal cortex එකේ තියෙන sona reticulate එකේ තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා තියෙන්නේ. දැන් ඔයාලට කියන්න පුළුවන් නේද ACTH ක්‍රියාත්මක වෙන්නේ කොයි ප්‍රදේශයේද කියලා? මේක අහන්නේ ඒකනේ. හරි. මේ බලන්න. මෙන්න මෙතන මේ මැද ප්‍රදේශයේ තමයි මේක කියන්නේ sona reticulate. හරි. ඊළඟ මේ ප්‍රදේශයේද ACTH ශ්‍රාවය කරන්නේ. ඔන්න ඕකයි අහන්නේ. හරි. ඔයාලට හිතෙන්නේ කොහේ ඕක වැඩ කරනව නැද්ද? ACTH කියන්නේ මොකද්ද? adrenocorticotropin hormone. හරි. ඒතර මෙයා මෙතෙන්ට ඇවිල්ලා මොකද කරන්නේ? මේක උත්තේජනය කරනවා කිඩ්නි එක. කිඩ්නි එක උත්තේජනය කරපු ගමන් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? මොකක් වෙයිද මේක උත්තේජනය කරපුවා? water absorption එක නේද? Sodium water. sodium water absorption එක absorption එක මොකද කරන්නේ? inhibit කරනවද stimulate කරනවද? stimulate කරනවා. stimulate කරනවා ACTH එක. හරි. ඉතින් ඒක stimulate වෙන්න නම් කොහෙද මෙයා වැඩිපුරම ක්‍රියාත්මක වෙන්න ඕනේ? ඈ? ඔය එළියමද මැදද කොහෙද? Sona glomerulosa. කොහෙද වෙන්න ඕනේ? glomerular filtration එක වෙන තැන. නේද? ඒ කිව්වේ sona glomerulosa එකේ තමයි මෙයා ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඇයි ඒකට හේතුව? filtration එක වැඩි කරන්නේ ආන් එතනදී. හරි? එතන sodium water imbalance එක එන්න කලින් මෙයා මේ වැඩි කරන්න නම් මෙයා ඉස්සෙල්ලා ක්‍රියාත්මක පටන් ගන්න තැන ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට මේකේ ඒක තියෙන්නේ මේ sona glomerulosa කියන කොටස තමයි අපේ මේ glomerular filtration එක සිද්ධ වෙන්නේ. දැන් ඉස්සෙල්ලා මෙතන ඇවිල්ලා ක්‍රියාත්මක වුණා කියලා වැඩක් වෙන්නේ නැහැ මේ අග්ග කොටස නේද? ඒ හරිය ක්‍රියාත්මක වෙනාට වැඩක් නැහැ තීරමක් නැහැ. පළවෙනි තැන තමයි මෙයා ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා අපි දාන්න ඕනි කොහෙද මේක උත්තරේ? උත්තරේ එන්න ඕනි මේ තැන. හරි මෙයා කියනවා reticulate of the adrenal cortex කියලා. එතකොට උත්තරේ මොකද වෙන්නේ? මෙතනට එනකල් sona glomerulosa. ඔව්. මෙතනට එනකල් හරි. හරි? act on the kidney. එතන kidney එකේ හරි. හැබැයි kidney එකේ කොහෙද කියන තැන තමයි අපිට වැදගත් වෙන්නේ. ඒ කොහෙද? cortex එකේද නැත්නම් reticular glomerulosa කියන තැන තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ glomerular filtration එක වෙන තැන තමයි මේක වෙන්න ඕනේ. ඒක එතන නැතුව අනිත් තැන් වල වෙනවා කියන්නේ ඉෆෙක්ට් එක අඩුයි. ඒක ඇක්ෂන් එක අඩුයි. ඉස්සල්ලාම අතන වෙන්න ඕනේ. මොකද වැඩි ප්‍රමාණය ඉස්සෙල්ලා එතනින් පෙරලා ගන්න. එතනින් පෙරුණොත් මේ අනිත් තැන් වලින් පෙරෙන්නේ. නේද? ඔයාලා මම කියවක තේරෙනවද? ඒ නෙෆ්‍රෝන් එකේ මුලින්ම ගොඩක් ආවොත් උදර වාහිනියෙන් එන දේවල් අපි කියනවානේ හાર્ට් එකෙන් එන ලීටර් 5න් ලීටරයක්ම මේකට දෙනවා. වකු ගඩුවේ පෙරන්න දෙනවා. එතකොට මේ පෙරන්න අතන නෙෆ්‍රෝන් එකේ මුල කොටස හරි glomerular filtration එක වෙන තැන. එතනින් ෆිල්ටර් වෙලා තියෙන්න එපයි අනිත් තැන් වලින් හොඳට ෆිල්ටර් වෙන්නේ. ඒ කියන්නේ මෙයා ඉස්සෙල්ලාම ගිහලා ක්‍රියාත්මක වෙන්නේ අර මුල බෝමන් ප්‍රාවරයේ තියෙන තැන. හරි. ඉතින් ආන් ඒක තියෙන්නේ කොහෙද? sona glomerulosa කියන තැන. reticulata කියන තැන නෙමෙයි. උත්තරේ වැරදි. දැන් මොකද? නොදන්නා වචනයක් තිබුණොත් අතාරින්නද වෙන්නේ එතකොට? නෑ මේකයි. මේ වගේ ප්‍රශ්නයක් තේරුම් ගන්න සෑහෙන වෙලාවක් යනවා. නේද? කියන්නේ මේ ප්‍රශ්නේ එහෙම දාලා තිබ්බට දැන් ඔයාලා මේක කියා යනකොට අපි යන කියාගෙන යන වේගෙට මේක බෑ. ඒකට උත්තරේ ගන්න. අපි මොකද කරන්න ඕනේ? ටිකක් වෙලා කියවලා අයිඩියා එක ගන්න ඕනේ ප්‍රශ්නේ. නැත්තම් අමාරුයි මේකට උත්තරයක් කියන්න. කොහොමද ගිය පාර පේපර් එකේ මේ වගේ ඒවා දාලා තියෙනවා.
ඉතින් ඒ වගේ ඒවට මේ අපි ගොඩක් දෙනෙක් අහු වුණා කමන්නේ. අපි try එකක් දෙමු මේ පාර ඊට වඩා හොඳ මට්ටමකට පත් වෙන්න. හරි. මේකේ උත්තරේ වැරදි ඈ. මේකේ උත්තරේ මොකද්ද දාන්න ඕනේ? සෝනා glomerulus. glomerulus. Right, finasteride especially inhibit enzyme 5 alpha reductase. මොකද්ද finasteride කියන්නේ? මොකටද දෙන්නේ? finasteride මොකටද දෙන්නේ? මතකද දන්නේ නැහැ. finasteride කියන්නේ අපි අර BPH වලට දෙන ඩ්‍රග් එකක්. BPH benign prostatic hyperplasia. ඒකට දැන් තව ඩ්‍රග් එකක් මතකද? ප්‍රැසසින් කියලා එකක්. මතකද නේ? අල්ෆා බ්ලොකර් එකක්. ප්‍රැසසින් දුන්නා. ඒ කියන්නේ ප්‍රොස්ටේට් ග්ලෑන්ඩ් එක වටේට තියෙන හරි සින්දු පේශී ටික මොනවා වෙලාද? හැකිලිලා මූත්‍ර මාර්ගයේ අවහිර කරනවා. ප්‍රොස්ටේට් ග්‍රන්ථියේ තියෙන ටික මූත්‍ර මාර්ගය දැන් යූරින් පාස් වෙන difficulty in urination. දැන් මොකද වෙන්නේ? මූත්‍ර මාර්ගයේ වටේ තියෙන මේ තියෙන සින්දු පේශී හැකිලෙනායක රිලැක්ස් කරන්න. රිලැක්ස් කරන්න අපි අල්ෆා බ්ලොකර්ස් පාවිච්චි කරන ප්‍රැසසින් කියන එක. ඒකට කියන benign එච්චර harmful නෑ harmless prostatic hyperplasia. ඉතින් ඒක රිලැක්ස් කරන්න අපිට දෙනවා alpha blocker. ඊට අමතරව මේකත් දෙන්න පුළුවන්. finasteride කියන එකත්. හරි finasteride ඇත්තටම මේ ගොඩාක් වෙලාවට වලාහේ පොස්කා කියලා බ්‍රෑන්ඩ් නේම් එකකින් තමයි මේක දෙන්නේ. මේක ඉතින් ඇත්තටම මේකටත් වැදගත් වෙන දෙයක් තියෙනවා. හරි? මොකද්ද? ඒ තමයි අර ඔයාලට මතකද තව ඩ්‍රග් එකක් මම දුන්නා මේ hair වැටෙන කට්ටිය තට්ටේ තියෙන කට්ටිය මේල් පැටර්න් බෝල්නස් කට්ටිය තියෙන ඩ්‍රග් එකක්. මතකද දන්නේ? minoxidil. minoxidil. අන්න ඒකටත් මේ ඩ්‍රග් එක පාවිච්චි කරන්න පුළුවන්. හරි? hair යනවා නම් හරි ඒ hair loss වෙනවා නම් ඒකටත් පුළුවන්. ඒ වගේ BPH වලටත් පුළුවන්. හරි? ඉතින් ওই දෙකට තමයි අපි පාවිච්චි කරන්නේ මේ ඩ්‍රග් එක. හරි? සාමාන්‍යයෙන් hair growth එක වැඩි වෙන්න අපි මේක පාවිච්චි කරනවා. හරි? ඉතින් මේ ඩ්‍රග් එකේ ඇක්ෂන් එකයි අහන්නේ. හරි? මොකක්ද ඇක්ෂන් එක? finasteride especially inhibit enzyme 5 alpha reductase. ඔයාලට මතකද නැද්ද 5 alpha reductase කොහෙද තිබ්බේ කියලා? මතකද? ඈ? ඇන්ටි ඩයබටික් පාඩමේදී මතකද? අර වැඩියෙන්ම පාවිච්චි කරේ ඇල්ෆා 1 ඇල්ෆා 2 හින්දා ඒක ගැන විතරයි සර් හරියට දන්න. හරි. ඔයා ඩයබටික් පාඩමේදී ඔය ඇල්ෆා ඇමයිලේස් රිඩක්ටේස් කියලා එන්සයිම් එකක් එහෙම මතක් ඇති. එකබෝස් වල ඇක්ෂන් එක ගැන කියද්දී නේද? ඉන්හිබිට් කරන. මේකත් එහෙම එකක්. හරි. හැබැයි මේක මේ ඩයබටික් වලට පාවිච්චි කරන්නේ 5 alpha reductase කියන එන්සයිම් එක બ્લોක් කරනවා මේ ඩ්‍රග් එක මොකද? මේකෙන් වෙන්නේ මොකද්ද? මේක ඇත්තටම ටෙස්ටොස්ටෙරෝන් වෙන හෝමෝන බවට පරිවර්තන වෙන එක වළක්වනවා. හරි? ඒකින්ද මොකද වෙන්නේ? ප්‍රොස්ටේට් ග්‍රෝ එක හරි? ඒ කියන්නේ hair grow එක හරි? මේක නැති වෙලා යනවා පිරිමි කට්ටියගේ. හරි? ඒකින්ද ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක වැඩි වෙනවා. හරි? increase testosterone level in the body. හරි? right. ඒකින්ද prostate size එක අඩු වෙලා hair growth එක අඩු වෙනවා. හරි? sorry hair growth එක වැඩි වෙනවා. හරි? prostate size එක අඩු වෙනවා. ඒක තමයි මේකෙන් වෙන්නේ. ඉතින් මේ finasteride කියන drug එක ගැන ඔයාලගෙන් අහන්න පුළුවන් පැති කීපයකින් එකක් තමයි mechanism එක. it inhibits 5 alpha reductase. ඒ වගේම මේකේ alpha reductase වුණාම hair growth එක වැඩි වෙනවා. prostate enlargement එක අඩු වෙනවා. ඕක තමයි මේ පිරිමි කට්ටියගේ වෙන වැඩක් ඕක. හරි? ඒ කියන්නේ මෙයා ටෙස්ටොස්ටෙරෝන් වෙන ඒවාට මේ කන්වර්ට් වෙන එක වළක්වන එක තමයි මේකෙන් කරන්නේ. ඒකින්ද ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක වැඩි වෙනවා. ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක වැඩි වුණාම තමයි ওই දේවල් ටික වෙන්නේ. ඉතින් ඕක මතක තියාගන්න බොහොම සරලව finasteride කියලාපුවාම රයිස් වගේ මතක තියාගන්න මොනවද රයිස් කරන්නේ ටෙස්ටොස්ටෙරෝන්. රයිස් වෙච්ච ගමන් මොකද වෙන්නේ? එකක් hair growth එක වැඩි වෙනවා. අනිත් එක තමයි prostate gland එකේ enlargement එක අඩු වෙලා යනවා. ඕනෝක මතක තියාගන්න. හරි? උත්තරේ හරි. Tamsulosin is an alpha adrenoceptor blocker. හරිද? alpha blocker එකක්. Tamsulosin. උත්තර නැද්ද? Tamsulosin alpha blocker එකක්. හරිද? වැරදිද? Prazosin, terazosin, tamsulosin.
හරි උත්තරේ. alpha block ඇල්ෆා බ්ලොක් එකක් තමයි උත්තරේ හරි. හරි. රයිට්. එහෙනම් ඔන්න උත්තර ටික A වැරදි, B වැරදි, C වැරදි, හරි. D හරි, E හරි. D E තමයි හරි. කොහොමද වැඩි? True or false? ඔන්න therapeutic index ගැන අහලා තියෙනවා. Calculate as dose producing toxic effect divided by dose producing therapeutic effect. දෙන්න බලන්න උත්තරේ. මේව නම් ඉතින් පුළුවන්. therapeutic index කියන්නේ නේද සර් කලින් ඈ හරි. toxic effect එක therapeutic effect එකකින් බෙදපුවාම වෙන අගේද? නැත්නම් therapeutic effect එක toxic dose එකකින් බෙදපුවාම වෙන අගේද? අම්මෝ උච්චර මමතකද ෆන්ඩමෙන්ටල් toxic dose එක therapeutic dose එකකින් බෙදපුවාම එන අගේ උත්තරේ හරි මේක. හරි? Right. If the therapeutic index of drug is 7, the index may be regarded as narrow. Index එක 7යි කියන්නේ narrow ලුද. Wide නම් එකෙන් ගොඩක් ඈත, narrow නම් එකට ආසන්නයි. හරි උත්තරේ වැරදි. මේක ඇවිල්ලා wide therapeutic index එකක්. The oral bioavailability of lithium is about 100%. lithium වල bioavailability එක 100%යි. මොකද කියන්නේ? false ලිතියම් IV එකක්ද දෙන්නේ ලිතියම් oral false oral මේ lithium හොඳට උරා ගන්නවද නැද්ද? 100%ක්ම උරා ගන්නවා. මොකද කියන්නේ? මේ කොහෙද False. වැඩිපුරම උරා ගන්නේ? ආමාශයෙන්. හරි? ආමාශයෙන් තමයි වැඩිපුරම උරා ගන්නේ. සාමාන්‍යයෙන් 180ත් 100ත් අතර ප්‍රමාණයක් ඇබ්සෝබ් වෙනවා. ලිතියම් කාබනේට් මතක තින්නේ මේනියා වලට දෙන්නේ. බයිපෝලර් ඩිසෝඩර්ස් වල දෙන්නේ. හරි? හරි 180ත් 100ත් අතර ප්‍රමාණයක් උරා ගන්නවා. හරිද? ඕරල් ලිතියම් ඒකින්ද බයෝ අවైలබිලිටි එක සාමාන්‍ය මේ වගේ වැඩි. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ 100% කියපුවාම ගැටලු වෙන්නේ. නේද? සාමාන්‍ය 80 to 100 කියලා කියන්නේ අපි. එතකොට සම්පූර්ණයෙන් උරා ගන්න ඕන කියන එක ගැටලුවක් මෙතන. ඕරල් ලිතියම් 100%ක්ම හැම වෙලේම කියන්න බෑ නේද අපිට? සමහර දේවල් හින්දා ඇබ්සෝබන්සි අඩු වෙන්න පුළුවන්. මේක ගැටලුවක්. 180ත් 100ත් අතර කියලා තමයි අපි කියන්නේ. ඒ වුණාට 100 හැම වෙලේම 100ක් වෙන්න බෑනේ. නේද? උත්තරේ මේකට දාන්න වෙන්නේ වැරදි කියලා. මතක තියාගන්න උතන ඉස්සරහින් ලියාගන්න 80 to 100% කියලා. 80 to 100%. එතකොට හැම වෙලේම මේක 100ක් වෙන්නේ නැහැ නේ. ඒක ගැටලුවක්. ඒකින්ද ඒක අපි දාමු ওই විදිහට. හරි? ඒක තියන්න හරි උත්තරේ මට ඔක උත්තරේ false කියලා තමයි දෙන්න වෙන්නේ 80 to 100% නේ. ඒක තමයි උත්තරේ. ඊට පස්සේ ඕකේ about කියලා තියෙන හින්දා මේ 2 කියලා ගන්න බැරිද? oral bioavailability හරි ඉතින් oral එක තමයි මම කිව්වේ 80 to 100 කියලා oral bioavailability වෙන්නේ නැහැ ඈ සර් oral bioavailability 100% වෙන්නේ නැහැ නේද ඔව් ඒක තමයි කවදාකවත් එහෙම 100%ක් වෙන්නේ නැහැ නේද වෙන්නේ oral bioavailability දැන් මම කිව්වේ මේ about කියලා තියෙන හින්දා අතන මේ පුළුවන්ද කියලා. about කියලා නේ is about 100ක් මේද අනිත් රූට් නැහැ නේද අපි දාන්න බෑ about කියනකොට පමණ කියලා නේ 100ක් පමණ. එතකොට ඒක හරියටම 100% කියලාම කියනෝ නෙමෙයි නේ. ඔව් නේ එතන ගැටලුවක් තියෙනවා කමන්නේ ඔතන ඔහොම තියන්නකෝ ඒකට අපි තරුවක් දාලා තියමු 80 to 100% කියලා ලියා ගන්න. හරි? අපි ඒක තියමු මට ඒක උත්තරේ දෙපැත්තටම දෙන සාමාන්‍යයෙන් ඕරල් එකක් 100% වෙන්නේ නැහැ. එතන ඒක හින්දා අපිට වැරද්ද දාන්න පුළුවන්.
හරි මම තියන්නේ ඒක false දාලා තියන්න දැනට absorption එක 100% වලට bioavailability එක 100% bioavailability වෙන්නේ නැහැ හැබැයි absorption එක 100% වලට පුළුවන් නමුත් bioavailability නෑ liver entanglement 100ක් වෙන්න බෑනේ නේද අපි වැරදි දාමු bioavailability එක කරන්න බෑ නම් අපි overall වලට දෙන්න හරි ඒකත් හරි අපි ඔක false කියලා දාමු හරි the abbreviation symbol T half is the time taken for the plasma concentration of a drug to fall by 50%. හරිද උත්තරේ? True. True. Acute anaphylactic shock is known side effect of benzathine penicillin. හරිද? True. ඔව් acute anaphylactic shock එකක් එනවා benzathine penicillin වලට. හරි? right උත්තරේ හරි. එහෙනම් ඉන්න 29 ප්‍රශ්නේ හරි අන්තිම ප්‍රශ්න 30 කරලා අපි හවස ඉතුරු ටික කරමු හරි The following ophthalmic preparations and their principal uses are correctly linked acetylcysteine tear deficiency acetylcysteine ගත්තාම tear deficient වෙනවා acetylcysteine කියන්නේ මොකද්ද ඔයාලා දන්නව නේද injection එක මොනවා පොයිසන් එක වුණාම දෙන්නේ අපි Paracetamol. paracetamol poisoning වුණාම හරිද ඔකට side effect එක N-acetylcysteine ගත්තාම වෙන side effect මොකද කියන්නේ මේක ගත්තාම ඇසිටයිකෝලින් අපි ලබා දීමක් වගේ තමයි තියෙන්නේ මෙතන. එළියෙන් ලබා දෙනවා. ඒතකොට මොකද වෙන්නේ? ඇන්ටි මස්කර්නික් ඉෆෙක්ට් වල අනිත් පැත්ත තමයි එන්නේ. හරි? වේලන එක නෙමෙයි අනිත් පැත්තේ එන්නේ. ඩයරියා වගේ දේවල් තමයි මේකට එන්නේ. හරි? ඩයරියා, වොමිටිං, රයිනෝරියා ඕව තමයි එන්නේ. මේකට එනවා ටියර් ඩෙෆිසියන්සි. හරි? කඳුළු අඩු වෙනවලු. මේකේ කඳුළු වැඩි වෙනවා. උත්තරේ වැරදි. Tobramycin, bacterial eye infection. True. අපේ ophthalmic preparation and their principal uses uses में tear deficiency नाम हरी है उत्तरे हरी Tobramycin, bacterial infection नोट देना होगा True. हरी नहीं थी Tobramycin देना मैं mycin के लिए मैं fungal के लिए ही ताने पा मैं bacterial infection Acyclova herpes simplex infection. True. Tropicamide constrict the pupil. Tropicamide කියන්නේ pupil එක අකුලවන සංයෝගය. මොකද කියන්නේ? හරිද වැරදිද? මොකද කියන්නේ? ඔයාලගේ pupil එක විශාල කරන්න ඕන නම් අපි tropicamide දාන්නේ එහා බලන්නේ චෙක් කරන්න. හරි. එතකොට tropicamide කියන්නේ pupil එක හකුලවන එකක්ද? heal කරන එක. Dilatation. dilate කරන එක. ඒ කියන්නේ midriatic එකක්. උත්තරේ වැරදි ඈ. මේක සංකෝචනය කරලා කියනවා. Fluorescein කියන එක මොකක්ද? dilate the pupil. අහලා තියෙනවද fluorescein කියන්නේ තද රතු පාට ද්‍රාවණයක්. අහලා තියෙනවද මේක ඩයි එකක්. මොකටද ගන්න? අහලා තියෙනවද? fluorescein මොකටද ගන්නෙ? diagnostic agent එකක් මේක contrast agent එකක්. Contrast. හරි ඒ කියන්නේ අපේ ඇහි ඇතුළ චෙක් කරන්න ඕන නම් විශේෂයෙන් කෝනියා එකේ හරි ඒකේ තියෙන blood vessel මොනවා හරි පුපුරලා තියෙනවද damage වෙලා තියෙනවද ඇතුළ structure එක අපිට බලන්න ඕන නම් හැම වෙලේම මේ රතු පාට ද්‍රාවණය දානවා දැන් දාලා මේක අර වර්ණ ගන්නවලා තමයි බලන්නේ රතු පාට ද්‍රාවණයක් මේ hospital වල මේක තියෙනවා සාමාන්‍ය fluorescein කියන එක eye ophthalmic purpose වලට ගන්න ඇහැ නිරීක්ෂණය කරන්න මේක ගන්න diagnosis purpose වලට මේක pupil එක dilate කරනවා කියන කතාව නම් වැරදි.
හරි pupil එක dilate වෙන්නේ නැහැ. හරි මොකද්ද වෙන්නේ? මේකෙන් ඇතුළත ස්ට්‍රක්චර් එක පැහැදිලිව බලා ගන්න පුළුවන් රුධිර වාහිනිය අනම්මන pupil එක dilate කරන්නේ midriatic agent එකක් දාලා තමයි මේක දාන්නේ. උත්තරේ වැරදි. එහෙනම් උත්තර ටික acetylcysteine හරි, tobramycin හරි, acyclovir හරි, tropicamide වැරදි, fluorescein හරි. sorry වැරදි. DE වැරදි අනිත් එක හරි. සර් 29ට සර් ඒ හරි නේද කිව්වේ? අර ඒක therapeutic හරි. index ඒක හරි. උත්තරේ sir ඔව්. eardrop sterile වෙන්න ඕනේ නෑ නේද sir? ස්ටරල් වෙන්න ඕනේ නෑ eardrop මේ ඒක pyrogen free වෙන්න ඕනේ. pyrogen ගියොත් උණ එනවනේ. මේ කනට වගේ තැනකට මැද ගන්නට එහෙම ගියොත් sir ඒකද එතකොට sodium bicarbonate eardrop එක හදනකොට අපි මේ boil water ගන්නේ pyrogen free කරගන්නද? නැහැ. මෙහෙම එකක් තියෙනවා. ඒකත් එක හේතුවක්. pyrogen free වෙන්න. හැබැයි මේ sodium bicarbonate දිය වෙන්නේ නැහැ ලේසියකට මේ නිකන් වතුරේ. ඇල් වතුරේ දිය වෙන්නේ නැහැ. ඒ කියන්නේ solubility වැඩි කරන්න තමයි අපි ඒක ගන්නෙ. ඒකත් එක හේතුවක්. pyrogen අයින් කරන්නත් ඒක ගන්න. ඔය දෙකටම හින්දා තමයි ගන්නෙ. සාමාන්‍යයෙන් sterile product එකක් වෙන්න ඕනේ මේ ear drop එකක් nasal drop එකක්. හැබැයි එයාලා pyrogen free වෙන්න ඕනේ. biological membrane එකට දාන හින්දා නේද sir pyrogen free වෙන්න pyrogen ඕනේ? free වෙන්න ඕනේ අන්න ඒ හින්දා. ඒක තමයි අපි මේ sodium bicarbonate දිය වෙන්නේ ග්‍රෑම් එකක් දිය කරන්න ඕනේ මිලිලීටර් 11ක්. ඒකින්ද ඒකේ solubility වැඩි කරන්නත් එක්ක ওই දෙකම හින්දා තමයි අපි පත් කරලා ගන්න. උණු වතුර ගන්න. හරිද වැඩි? හරි sir. right. හරි sir. එහෙනම් අපි මෙහෙම කරමු දැන් 30ක් කරලා ඉවරයි. හරි? ඒක ටිකක් අපි හවස ටයිම් එකේ මට zoom වලින් එන්න බැරි වෙයි. අපි හවස මෙහෙම කරමු 2 ඉඳන් 3 වෙනකල් මේ WhatsApp එකේ යම් 31 වෙනි ප්‍රශ්නේ නම් උත්තර සාකච්ඡා කරමු. හරි? right. එහෙනම් අපි හවස හම්බුනේ දැන් අපි නවත්තන්නේ මොන 31 32 33 ඔක්කොම තියෙන්නේ. හරි? අපි හවස ඉතිරි කරමු. එහෙනම් දැන් නවතින්න ඔය 30 ඉඳන් 40 වෙනකල් ප්‍රශ්න ටික අපි 31 ඉඳන් 40 වෙනකල් ඉතිරි කරමු. එහෙනම් මම කියන්න ආයිබෝන්. Thank you sir. thank you sir.